දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආදරණීය සුනිල් හම්බිසෝදර ඇතුළු සියලු සහෝදරයන්ගෙන් අවසරයි. ආදරණීය සහෝදරින් සහෝදරුනි ඔබ හැමෝගෙම අවසරයි. සහෝදරලා කවුරුත් දන්නවා පහුගිය මාර්තු 21 අපේ රටේ තාමත් අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා. අප්‍රේල් 21. එකෙන් පස්සේ අපි කවුරුත් දන්නවා අපේ රට ඇතුලේ තවමත් අනාරක්ෂිත බවක් මතුවලා තියෙනවා. තාමත් ජනතාව ටිකක් බියෙන් සැකෙන් අතුව ජීවත් වෙනවා. තාම පාසල් වලට ළමයි එන්නේ නැහැ අවශ්‍ය ප්‍රමාණයට. සමාජය තුළ තිබිච්ච මේ බිය තාම පහ වෙලා ගිල්ල නැහැ. ඊයසෙනි පැත්තෙන් ගත්තොත් එහෙම අපි දන්නවා මේ සිද්ධියත් එක්කෙන් එක පැත්තෙන් ගත්තොත් පිරිසක් කම්පණයටපත් වෙලා ඉන්නවා. අනෙක් පැත්තෙන් නැවත ජාතිවාදය මතුවීමේ ඇවිලීමේ අනතුරුකුත් අපි ඉස්සරහා මතුවලා තියෙනවා. කටකතා හතර අතේ පැතිරෙන්න පටන් අරන් තියෙනවා. එකිනෙකා මේ සිද්ධි පිළිබඳ විවිධ විග්‍රහයන් කරනවා. පත්තරවල මුහුණු පොතේ තැන් තැන්වල තම තමන්ට ඕන විදිහේ විග්‍රහයන් කරමින් යනවා. ඒ නිසා පොදුවේ ගත්තොත් ජනතාවක් හැටියට කිසියම් අනාරක්ෂිත බවක සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි කමක හිර වෙලා ඉන්නවා කියලා අපිට පේනවා. ඉතින් අපි හිතනවා මේ වගේ වෙලාවක ජනතා විමුක්ති පෙරමුණේ අපිට ඊටමත් වැදගත් කාර්යභාරයක් තියෙනවා. අපේ රටේ හැමදාම ජාතික ව්‍යසනක් මතුවෙච්ච හැම වෙලාවකම ඒකෙදි නිවැරදි ස්ථාවරයේ ඉඳලා ඒ ප්‍රශ්න විසඳන්න ඒ ව්‍යසනෙන් මව්බිමත් ජනතාවත් බේරගන්න මැදිහත් තුනේ ජනතා විමුක්ති පෙරමුණ කියලා අපි කවුරුත් දන්නවා. 1980 ගණන් වල 87 කාලේ ඉන්දියානු ආක්‍රමණ සිද්ධ වෙනකොට ඊට පස්සේ කාලයක සටන් විරාම ගිවිසුම් ඇති කරලා රට බෙදෙන දිශාවට යනකොට ඒ වගේ ඉතාමත් තීරණාත්මක වෙලාවකම ජනතා විමුක්ති පෙරමුණ තත්ත්වයන් තීරුම් අරගෙන ඒකට මැදිහත් වුණා. අපි හිතනවා නිසා මේ වෙලාවෙත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකාන් වන ඔබ අප සියලු දෙනාටම කාර්යභාරයක් තියෙනවා මෙතෙන්දි ඉටු කරගන්න. නිසා අපි කල්පනා කරා පක්ෂයක් හැටියට රටේ හැම දිස්ත්‍රික්ක එකම ගිහිල්ලා අපේ පක්ෂයේ දේශපාලන කාඩරේ ක්‍රියාකාරීන් ක්‍රියාදරීන් එකතු කරලා පක්ෂ සමාජිකයන් එකතු කරලා මේ தත්ත්වය අපි කොහොමද තේරුම් ගන්නේ මේ தත්ත්වයට අපි කොහොමද මුහුණ දෙන්නේ විශේෂම යතොත් මහජන ආරක්ෂාව සැලසීමත් ජාතික සමගිය ගොඩනැගීමත් ජාතිවාදයේ පෙරදවීමත් අන්තවාදයේ පෙරදවීමත් සඳහා අපට කළ හැකි කුමක්ද කියන කාරණේ පිළිබඳව අපේ පාක්ෂික බලවේග පාක්ෂික ක්‍රියාකාරීන් දැනුවත් කළ යුතුයි කියලා අපි කල්පනා කරා. මොකද සමාජයක මතය වෙනස් කරලා සමාජයක් හරි පාරට ගන්න නම් ඒ සඳහා වෙච්ච විශාල පිරිසක මැදිහත් වීමක් ඕන. ඒ මැදිහත් වීම මේ වෙලාව කරන්න පුළුවන්කම තියෙන්නේ අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණේ ඔබට අපිට. ඒ නිසා ඒ පිළිබඳව කිසියම් දේශපාලන පැහැදිලි කර ගැනීමක් කරගන්නත් අපේ කාර්යභාරය කතා කරන් තමයි අපි අද මේ එකතු වුනේ. දැන් සෞදු කවුරුත් දන්නවා මේ පහුගිය 21 වෙනිදා සිද්ධ වෙච්ච සිදුවීමත් එක්ක අපේ රටේ දේශපාලන කිසියම් ගුණාත්මක වෙනසක් වෙලා තියෙනවා. දේශපාලන එතෙක් තිබිච්ච සටන් පාට යට ගිහිල්ලා අලුත් සටන් පාට මතුවලා තියෙනවා. දේශපාලන එතෙක් තිබිච්ච දේශපාලන ගමන් මග తాවකාලිකව වෙනස් වෙලා වෙන දිශානතිකට දේශපාලන හැරෙන්න මේ සිද්ධිය හේතු කරලා තියෙනවා. ඒ නිසාම මේ සිද්ධිය සිද්ධ වෙනකොට මේ මරාගෙන මරණ ප්‍රහාරය සිද්ධ වෙනකොට රට තුළ තිබිච්ච දේශපාලන තත්ත්ව පිළිබඳව නැවත සිහිපත් කරගත්තොත් හොඳයි කියලා අපි කල්පනා කරනවා. මොකද රටේ වැදගත්ම දේවල් මෙවැනි සිද්ධියකින් යටපත් කරන් දෙන්න ඕනේ නැති නිසා. දැන් අපි කවුරුත් දන්නවා මේ සිද්ධි සිද්ධ වෙනකොට අපේ රට ඉතාමත් බරපතල දැවැන්තම සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික අර්බුදයකට ගොදුරු වෙලා තිබ්බේ. ඒක ඇතුලේ ආර්ථික අර්බුද විශාල එකක්. රට දැවැන්ත ණය කන්දරාවකට හිර වෙලා තිබුණා. ඒ වගේම ගත්තොත් ජනතාව මත බර පැටවෙමින් තිබුණා. බදු බර පැටවෙමින් තිබුණා. පහුගිය අයවැය ලේඛන ඉදිරිපත් කරලා අපි දැක්ක අයවැය ලේඛන ඇතුලේ විශාල බදු ප්‍රමාණයක් ජනතාව මත පටවන්න ආණ්ඩුව පියවරන් තිබ්බා. අධිවේගී මාර්ගයේ ගාස්තු වැඩි කිරීමේ සිට රජය විසින් සලසා දෙන සේවාවල ගාස්තු වැඩි කිරීමේ සිට විශාල බදු ප්‍රමාණයක් පැටවෙන්න යෝජනා කළ තිබ්බා. ඒක දැන් පැටවෙන්න පටන් ගන්නවා අනිවාර්යයෙන්ම. ඊට අමතරව ජනතාවගේ අයිතිවාසිකම් ලබා නොදී හිටියා. ඒ නිසා මේ ආර්ථික අර්බුදයේ ණයබර බදුබරට එරෙහිව ජනතාව සටන් වදින්න ලෑස්තිලා හිටියේ. අපි කවුරුත් දන්නවා පහුගිය දවස්වල අපේ රටේ වතුකරේ වතුකම්කරු ජනතාව
තමන්ට ජීවත් වෙන්න දවසකට අවම රුපියල් 1000ක්වත් ඕන කියලා රුපියල් 1000ක වැටුපක් සඳහා අරගල කරමින් හිටියා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් අපේ ගොවි ජනතාව තමන්ගේ අස්තන්ට මිලක් ඉල්ලලා පොහොර ටික අඩු ගානට ඉල්ලලා අරගලයක් කරමින් හිටියා. ඒ වගේම වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටනක් කරමින් හිටියා. අපේ රටේ දීවර ජනතාව දීවර ආම්පන්න වල මිල වැඩි වීම නිසා තමන්ගේ ජීවන වෘත්තිය කරගෙන යාමට බැරි වීම නිසා ආණ්ඩුවත් එක්ක සටනක තිබුණා. එක පැත්තකින් ආර්ථික අර්බුදේ වැඩි වෙලා ආර්ථික සටන් පාට මේ පැත්තෙන් තියෙන අතර අනිත් පැත්තේ අපි කවුරුත් දැක්කා පෞගේ කාලේ ආණ්ඩුව ලොකු අර්බුදයක තිබුණා. ආණ්ඩුව තාමත් අර්බුදේ තියෙනවා. ආණ්ඩුව දෙකට බෙදලා තිබුණේ. අපි දන්නවා පහුගිය ඔක්තෝබර් මාසේ බලපෙරළි කුමන්ත්‍රණයක් තිබ්බා. ඒ කුමන්ත්‍රණයෙන් වර්තමාන ජනාධිපතිවරයාත් ඒ කුමන්ත්‍රණයට හවුල් වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයාත් කණ්ඩායම පරාජයටපත් වුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ තිබිච්ච අනතුරක් කිසියම් ප්‍රමාණයකින් පහව යන්න වැඩ කරන්න අපි කාටවත් පුළුවන්කම තිබුණා. ඒකත් එක්ක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව යහපත් ආණ්ඩුකරණයක් පිළිබඳව සමාජ සාධාරණත්වයේ පිළිබඳව ජාතික සමගිය පිළිබඳව අලුත් සංවාදයක් මතු වුණා. රට හදාගන්න ඕනයි කියලා කාටවත් කතාවක් තිබුණා. ඔබට මතක නම් අපේ රටේ විද්‍යුත් සංවිධාන ගොඩ නැගුණා. විද්‍යුතුන් එකතු වෙලා සමුළු තිබ්බා. රට හදන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙල මත පදනම් වෙලා වමේ ප්‍රගතිශීලී බලවේග එකතු කරගෙන ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමට වැඩපිළිවෙලක් තිබුණා. ඒ නිසා පහුගිය 21 වෙනිදාට කලින් රටේ දේශපාලනේ පෙළ ගැහිලා තිබුණේ රට හදන වැඩපිළිවෙලක් සඳහා වෙච්ච දේශපාලන ගමන් මඟ. අපි කොහොමද ආර්ථිකය හදාගන්නේ? මේ ණයට කන ආර්ථිකය වෙනුවට, නව ලිබරල්වාදී ආර්ථිකය වෙනුවට, රට විකුණන ආර්ථිකය වෙනුවට, කොල්ලකාරී විවෘත ආර්ථිකය වෙනුවට නිෂ්පාදනය කරන ආර්ථිකයක් හදාගන්න කොහොමද? රට හදන ආර්ථිකයකට ප්‍රතිපත්ති මොනවද කියලා සංවාදයක් තිබ්බා. ප්‍රතිපත්ති හදලා තිබ්බා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්න, මානව හිමිකම් තහවුරු කරගන්න, සාධාරණ සමාජ සාධාරණත්වය තහවුරු කරගන්න, ජාතික සමගිය හදාගන්න සඳහා වෙච්ච සංවාදයක් තිබ්බා, වැඩසටහනක් තිබ්බා. එතකොට එවැනි සංවාදයක් තියෙන වෙලාවක, එවැනි වැඩසටහනක් තියෙන ලාක රට හැදීමේ වැඩ පිළිලක් තියෙන ලාක තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කවුරුත් දැක්කා මේ මරාගෙන මරණ ප්‍රහාර සිද්ධ වෙලා ජීවිත 300කට කිට්ටු ගණක් අහිමි වීමත් එක්ක ඒ බීතියත් එක්කම සමාජයේ තෙක් තිබෙච්ච රට හැදීමේ දිශානතිර ගපු දේශපාලන ගමන නමකට හදිසියේ හැරෙන්න සිද්ධ වුණා. සංවාදයේ අනිත් පැත්තට හැරුණා. මොකද්ද? රට රැකීමේ පැත්තට හැරුණා. ජාතික ආරක්ෂාව කියන මාතෘකාව පෙරට ආවා. ජාතික ආරක්ෂාව කියන මාතෘකාව පෙරට ආවට පස්සේ ජාතික ආරක්ෂාව කියන මාතෘකාවයි කාරණේ කාරණක් ඒක පදනම් කරගෙන සමහර බංකොලොත් දේශපාලන පක්ෂ ඒක හරහා තමන්ට බලයට එන්න පුළුවන්ද කියලා උත්සාහ කරන අපි දැක්කා. ඒ නිසා මේ පහුගිය 21 වෙනිදා මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙන වෙලාව වෙනකොට අපේ රටේ දේශපාලනේ ගමන් කරමින් තිබ්බේ මේ වසර 71ක ධනේශ්වර තට්ටුමාරු දේශපාලනේ නිමා කරලා අපේ රට අලුත් දේශපාලන ගමන් මගක යන්න ඕනයි කියන සංවාදයේ සහිත දේශපාලනයක් තමයි සමාජය තුළ තිබ්බේ. ඒ සඳහා අපේ රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිවේදීන් මැදිහත් වෙලා හිටියා. ඒ සඳහා අපේ රටේ භික්ෂුන් වහන්සේ ඇතුළු ආගමික නායකයන් මැදිහත් වෙලා හිටියා. දේශපාලන පක්ෂ රැසක් අපේ පක්ෂයත් එක්ක මැදිහත් වෙලා හිටියා. ඒතකොට එවැනි වෙලාවක තමයි මේ සිද්ධ වෙලා ඒ දේශපාලන සංවාදයේ తాවකාලික වුණත් මුළුමනින්ම අනිත් පැත්ත හරවලා තියෙනවා. අපි හිතන එක සමාජයට පාඩුයි. තාමත් අපේ රටේ අපි ගත්තොත් අපි දකින දේ තමයි තාමත් අපේ රටේ බරපතලම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ මොකද්ද? මේ රටේ සමාජ ආර්ථික දේශපාලන පිරිහීමක් තියෙනවා. මේ සිද්ධිය පවා අහම්බයක් නෙමෙයි. සිද්ධිය පවා අපේ රටේ දේශපාලන පිරිහීමේ එක ප්‍රකාශනයක්. දේශපාලනයේ ප්‍රතිපත්ති විරහිත දේශපාලනේ, බලය ගැන විතරක් හිතලා කරන දේශපාලනේ, Tamanට ඡන්ද ගන්න පුළුවන් නම් ඡන්ද ගැනීම සඳහා ඡන්ද කොට වැඩි කිරීම සඳහා ඕනෑම දෙයක් කිරීම සඳහා පෙළඹෙන ඒ ධනිශ්වර දේශපාලනේ, ඒ දේශපාලනේ මේ දේශපාලන පිරිහීමේම ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට මේ සිද්ධ දකින්න පුළුවන්කම තියෙන්නේ. එනිසා තමයි අපේ පක්ෂයේ සහෝදරටියට අපි මේ සිද්ධිය පිළිබඳව එකිනෙකා කියන කතා පැත්තක දාලා, මූණු පොතේ කියන විග්‍රහ පැත්තක දාලා, එක එක පක්ෂ, එක එක ඇමතිවරු, ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඒගොල්ලෝ කියන කතා පැත්තක දාලා වමේ ව්‍යාපාරයක් හැටියට මේ පිළිබඳව සැබෑ තත්ත්වය තේරුම් ගැනීම ඕනකම අපි කාටත් තියෙනවා. අපි හිතනවා දැන් මේ ගත වෙච්ච කාලේ අපිට හොඳටම ප්‍රමාණවත් මේ තත්ත්වය තේරුම් ගන්න. ඒ මේ තත්ත්වය තේරුම් අරගෙන මෙන්න මේ රට ගමන් කරමින් තිබිච්ච දිශානතිය වෙනස් කිරීම සඳහා හැදිච්ච සිද්ධ වෙච්ච මේ සිදුවීම රට වාසි වෙන්නේ කොහොමද? අවාසි වෙන්නේ කොහොමද? මේ සිදුවීමත් එක්ක අපි රටේ දේශපාලන ගමන් මඟ පෙළ ගැස්විය යුත්තේ මොන පැත්තටද කියන එක පිළිබඳව කතා කරලා මැදිහත් වෙන එක ඔප අපි කාගෙත් වගකීම. මොකද මේ සිද්ධිය මේක
අර අපේ රටේ ජාතිවාදය මත පිහිනලා කෙසේ හෝ බලයට එන්න උත්සාහ කරමින් ඉන්න ඒකාධිපතිත්වයක් හදන්න මාන බලමින් ඉන්න හමුදා පන්නේ පාලනයකට යන්න හිතාගෙන ඉන්න බලවේගයන්ට මේක අවස්ථාවක් කර නොදිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ජාතික ආරක්ෂාව අපට අත්‍යවශ්‍යයි. මහජන ආරක්ෂාව අපට අත්‍යවශ්‍යයි. හැබැයි ජාතික ආරක්ෂාව මානව මිනිසුන්ගේ ආරක්ෂාව අපට ලබා ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී බිලිදීලා නෙවෙයි. ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව අපි තහවුරු කරන්න ඕනකම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීත් එක්ක. එනිසා මහජන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී බිලිදීලා ඒකාධිපතිත්වයක් ගන්න මම හිතන්නේ කාටවත් ඕනකමක් නැහැ. මහජන ආරක්ෂාව වෙනුවෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කියලා රට තුල දිගු කාලීන ගැටුමකට යන්න අපි කාටවත් ඕනකමක් නැහැ. ඒක වැරදි එහෙම කරනවා නම්. මොකද දිගු කාලීන ගැටුමක් තමයි නැවතත් මහජන ආරක්ෂාවට තර්ජන වෙන්නේ. දිගු කාලීන ගැටුමක් තමයි නැවතත් ජාතික ආරක්ෂාවට තර්ජන වෙන්නේ. ඒ නිසා දැන් අවශ්‍යලා තියෙන්නේ මොකද්ද? ගැටුම් නිමා කරන්න ඕන. සමගිය හැදෙන්න ඕන. මේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් පරාජයටපත් කරන තව ඇත්ත දේශපාලන ක්‍රියාමාර්ග ගන්න ඕන. රටේ මේ තත්ත්වයන් වෙනස් කළ හැකි සැබෑ දිශාවකට මෙරට හරවන්න ඕන. ඒ සඳහා කෙටි කාලනවත් දුක් කාලනවත් ඔබට අපිට පක්ෂයක්ටස කළ හැක්කේ කුමක්ද අපි කළ යුත්තේ කුමක්ද කියලා කතා බහ කර ගැනීම අපිට අත්‍යවශ්‍යලා තියෙනවා. දැන් අපි අපේ සහෝදර සහෝදරියෝ කල්පනා කරලා බැලුවොත් අපි කවුරුත් දන්නවා දැන් පහුගිය 21 වෙනිදා සිද්ධ වෙච්ච මේ සිදුවීම අහම්බ සිදුවීමක් කියලා අපි හිතන්නේ. මේක අපේ රට තුල පහුගිය කාලයක් තිස්සේ අපේ රට තුලත් ඒ වගේම පහුගිය කාලයක් තිස්සේ ලෝකෙ තුලත් තහවුරු වෙමින් ආපු ආගමික අන්තවාදයේ පුපුරා යාමක් මේ තියෙන්නේ. එතකොට ඒ නිසා අපි කවුරුත් දන්නවා අපිට මේක අලුත් වුණාට පහුගිය කාලයක් තිස්සේම ලෝකයේ බොහෝ රටවල මෙවැනි ප්‍රහාර එල්ලලා තියෙනවා. පල්ලි වලට මෙවැනි ප්‍රහාර එල්ලලා තියෙනවා. කතෝලික පල්ලි වලට. පාස්කු ඉරිදා දවස්වලම මෙවැනි ප්‍රහාර මීට කලින් එල්ලලා තියෙන මෙවැනි රටවලදී. ඒ නිසා මේක අලුත් දෙයක් නෙවෙයි. අපිට අලුත් සිද්ධියක් වුණාට. දැන් මේ සිද්ධිය අපි කවුරුත් දන්නවා 21 වෙනිදා කතෝලික දේවස්ථාන කීපයකට සහ රටේ හෝටල් කීපයක මරාගෙන මරණ ප්‍රහාර කීපයක් එල්ල වුණා. ඒකෙන් 300කට කිට්ටු ප්‍රමාණයක් මිය ගියා. විදේශික ප්‍රමාණයකුත් මිය ගියා. ඒකෙන් මිය ගියාගේ විශාල ප්‍රමාණයක් කතෝලික ජනතාව. ඒතර ඒකත් එක්ක තමයි සමාජය තුළ දැවැන්ත බීතියක් ඇති වුණා. මොකද්ද මේ වුණේ කියලා. ඒතර මේ ප්‍රහාර එල්ල කරේ ඊටමත් අන්තවාදී උමතුගෙන් පෙළෙන ඉස්ලාම් අන්තවාදී උමතු කණ්ඩායමක් කියන එක ඊටමත් පැහැදිලි වුණා. පසු කාලයක හඳුනාගත්තා මේ ප්‍රහාර එල්ල කරේ ජාතික තෞහිද් ජමාත් කියන සංවිධානය කියලා. ওই තෞහිද් ජමාත් කියන සංවිධාන ගණනාවක් තියෙනවා. ඒක ඇතුලෙන් ඔය ජාතික තෞහිද් ජමාත් කියන සංවිධානය තමයි මේ ප්‍රහාර එල්ල කරේ කියලා ඊට ඉක්මනින්ම හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට මේ ප්‍රහාරයත් එක්කම ලෝකයේ ජාත්‍යන්තර වශයෙන් මේ ආගමික අන්තවාදයේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා පාවිච්චි කරමින් ඉන්න සිරියාව පදනම් කරන් ක්‍රියාත්මක කරන ISIS සංවිධානයේ පවා මුලදී මේ ක්‍රියාවට තමන්ගේ සතුට පළ කරා. පස්සේ මේකේ වගකීමත් ඒගොල්ලෝ බාරගත්තා. එනිසා අපිට පැහැදිලි මේ සිදුවීම මේ ප්‍රහාරය නිකන් අහම්බ හුදකලා සිදුවීමක් නෙවෙයි. මේක ගෝලීය ත්‍රස්තවාදයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වෙන උමතු ආගමික අන්තවාදයේම තවත් එක පියවරක් ලෙස මේක තේරුම් ගන්න ඕනකම තියෙනවා. දැන් ලංකාව ගත්තොත් අපි කවුරුත් දන්නවා මෙම අන්තවාදී සංවිධාන ඒ කියන්නේ අපි කවුරුත් දන්නවා මේ මිනිස්සු කාලය තිස්සේ ආගම් අදහනවනේ. මේක චුට්ටක් තේරුම් ගන්න ඕනකම තියෙනවා. බොහෝ කාලය තිස්සේ ආගම් අදහන. ආගම් අදහන කාටත් නිදහසක් අයිතියක් අපේ ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙනවා. ආගම් අදහන එකට කාටවත් විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. අපි හිතන කිසිම ආගමික ශාස්ත්‍රූවරයෙක් හිංසාව දේශනය කරලා නැහැ, දේශනය කරන්නේ නැහැ. එහෙම හිංසාව පිළිබඳ දේශනා කරනවා නම් ඔහු ශාස්ත්‍රූවරයෙක් නෙවෙයි. හැබැයි මොකද්ද වෙන්නේ? මේ ආගම් මෙහෙම තියෙනකොට පසු කාලයක් වෙනකොට මේ ආගම් පදනම් කරන් ආගම් වල විවිධ නිකාය හැදෙන්න පටන් ගන්නවා. විවිධ කණ්ඩායම් හැදෙන්න පටන් ගන්නවා. ඒ කණ්ඩායම් එකිනෙකා අභිබවා තමන්ගේ කණ්ඩායම පෝෂණය කරගෙන තමන් කණ්ඩායම පෙරට ගන්න උත්සාහ දරමින් ඉන්නවා. ඒ උත්සාහ දරනකොට උන්ට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ ආගමේ ශාස්ත්‍රවරුන් උගන්වපු දෙයට එහාට ගියපු අන්තවාදයකට යන සිද්ධ වෙනවා. ඒසලා ලෝකේ පුරාම අද තියෙන අරුබුදයක් තියෙන මොකද්ද? ආගම නෙවෙයි. ආගම පදනම් කරගත්තු ආගමික මතවාද පදනම් කරගත්තු ආගමික මතවාදම පදනම් කරගත්තු ආගමික මතවාද විකෘති කරලා ඒ මත පදනම් වෙච්ච
ඊටමත් උමතු අන්තවාදයක් තියෙනවා. ඒක හැමතැනම තියෙනවා. හැම ආගමක වගේ තියෙනවා තැන් වල. එතකොට ඒක තමයි ඉස්ලාම් දහම තුලත් ඇති උනේ. ඉස්ලාම් දහම Tamanට ඕන තාලට විකෘති කරගෙන ඒකේ අන්තවාදයකට උමතු අන්තවාදයකට ගිහිල්ලා ඒ අන්තවාදය තුල තමයි අර දිවි පිදීම අනිත්‍යයට එරෙහිව දිවි පිදීමේ කියන අර උමතු සංකල්පයට මේ පිරිසක් බැටුනේ කියලා අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඔවුන් මේ උමතු ආගමික සංකල්පයේ මත පිටලා ඉඳගෙන මේ විනාශය සිද්ධ කළා. ඒතර ඒ විනාශය සිද්ධ කිරීම සඳහා වෙච්ච සංවිධාන යාන්ත්‍රණය පෞගි අවුරුදු 15ක විතර කාලයක් තිස්සේ අපේ රටේ නිර්මාණලා තිබුණා. දැන්ට අපි දන්න තොරතුරුත් එක්ක අපි කවුරුත් දන්නවා 2010 වගේ වෙනකොට 2010 වගේ කාලෙ වෙනකොට මේ සංවිධාන හැදෙන්න පටන් ගන්න තිබුණා. ඒතර මේ සංවිධාන හැදෙනකොට මේ අන්තවාදී සංවිධාන හැදෙනකොට ඒ පිළිබඳව බුද්ධ්‍යංශ වලට තොරතුරු තිබුණා. ආණ්ඩුවට තොරතුරු තිබුණා. හැබැයි ආණ්ඩුව මොකද කරේ? ඔය වුණත් තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව. දැන් මේ සිද්ධියත් එක්ක අපි කවුරුත් දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලොකු හඬක් නැගුවා ලොකු සද්දයක් දැම්මනේ. අපි හිටියනම් අපේ කාලේ නම් ඕව වෙන්නේ නැහැ. අපි හිටියනම් ඕව වෙන්නේ නැහැ. ත්‍රස්තවාදේ පරද්දන්න ඕන. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕන. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් ඒ වගේ ආණ්ඩුවක් ඕන වගේ කතා කිව්වනේ. බැත්ත ගත්තොත් මේ සංවිධාන පිහිටවන්නේ කොයි කාලෙද? මහින්ද රාජපක්ෂ මහත්තයලා ජනාධිපතිකම කරන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් කරන කාලේ තමයි මේ සංවිධාන පිහිටවන්නේ. ඒ පිහිටවද්දී ඒගොල්ලෝ මේ සංවිධානට උදව් මුකුත් කරන්නේ නැහැ. පරීක්ෂණ පවත්වන්නේ නැහැ. බුද්ධ්‍යන්තරතු දුන්නාට පස්සේ ඒක පැත්තක දානවා. ඒ විතරක් නෙවෙයි මේ අන්තවාදී සංවිධාන මේ ජමාත් සංවිධාන පිහිටවනකොට අන්තවාදී සංවිධාන පිහිටවනකොට ඒ අන්තවාදී සංවිධාන තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරගන්නත් මේගොල්ලෝ කටයුතු කරා. මත දැන් එළිදරව් වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ඉන්න කාලේ අපේ රටේ ආගමික අන්තවාදී සංවිධාන වලට එක පැත්තෙන් ගත්තොත් එහෙම බෞද්ධ ආගම පදනම් කරන් ආපු අන්තවාදී කණ්ඩායම් වලට අනිත් පැත්තෙන් ගත්තොත් මේ තෞෆික් ජමාත් සංවිධාන වගේ වට ඒ කියන්නේ බුද්ධ්‍යංශයේ සතුව තියෙන සමහර ගිණුම් වලින් මුදල් දුන්නා කියලා එළවෙලා තියෙනවා. මේ සංවිධානයේ සමාජිකයන් 26 දෙනෙකුට බුද්ධ්‍යංශයේ අර මුදලකින් පඩි ගෙවුවා කියලා දැන් තොරතුරු ලැබිලා තියෙනවා. ඒ තොරතුරු පළවෙනි පටන් ගන්න තියෙනවා. වැටුප් ගෙවුවා කියලා. ඒක ඒගොල්ලන්ට මම හිතන ප්‍රතික්ෂේප කරන අමාරු එකක් ඒක. නිසා ඒගොල්ලෝ උත්සාහ කරේ මොකද්ද? මේ සංවිධාන ගොඩනගෙනකොට ඒ සංවිධාන තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරගත්තා. දැන් ඒගොල්ලෝ කියනවා මේක පාවිච්චි කරද්දී කොටි සංවිධානයේ තොරතුරු හොයන්න කියලා. ඉතින් කොටි සංවිධානයේ තොරතුරු හොයන්න මේ වගේ සංවිධානයක් පාවිච්චි කරගන්නවා නම් බුද්ධ්‍යංශයක් ඕන වෙන්නේ නැහැ නේ. ඒක තමයි නිල බුද්ධ්‍යංශයක් තියෙන්නේ වැටුප් ගෙවන. පුහුණු කරව. ඒතර මේ වගේ අන්තවාදී සංවිධාන පාවිච්චි කරලා මොකක්ද නේද? ඒ අන්තවාදී සංවිධාන ඒවා උපයෝගය කරගෙන රට තුල තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ කාලේ මේ අන්තවාදී සංවිධාන නිර්මාණය වුණා. ওই සමහර විශ්වවිද්‍යාල හැදුනේ මඩකලපුතින විශ්වවිද්‍යාලය මුල් කරලා තිබ්බේ ඒගොල්ලන්ගේ කාලේ. ඒවා හෙව්වේ නැහැ. අර මුදල් එන්නේ කොහෙන්ද කියලා හෙව්වේ නැහැ. මොකටද හදන්නේ කියලා හෙව්වේ නැහැ. ඒක ඇතුළේ උගන්වන්නේ මොනවද කියලා හෙව්වේ නැහැ. ඒ වෙලාවේ නැගෙනහිර පළාතේ තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න පළාත් සභා ඡන්ද දිනන්න ඒ පැත්තේ ඡන්ද ටික ගන්න මේ වටේට කඩ දුන්නා. දැන් විරෝගේ කෑ ගැහුවට. ඊට පස්සේ මේ ආණ්ඩුව වෙනකොට මේ ආණ්ඩුවට මේ තොරතුරු දානවා. මේ ආණ්ඩුවටත් මේ දේවල් සිද්ධ වෙමින් තිබුණා. හැබැයි මේගොල්ලොත් මොකද කරේ? මේ ආණ්ඩුවත් තමන්ගේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ඡන්දවල පැවැත්ම වෙනුවෙන් මේ සම්බන්ධයෙන් තරම් හොයා බැලීමක් කරේ නැහැ. එනිසා මේ ආණ්ඩුවල තිබිච්ච එක පැත්තෙන් ගත්තොත් එහෙනම් දුබලතාවය අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ බලය වෙනුවෙන් ඕනෑම අන්තවාදයක් පාවිච්චි කරගැනීමේ තියෙන ඊ타මත්ම කැත දේශපාලනය ප්‍රතිපත්ති විරහිත දේශපාලන නිසා මේ අන්තවාදී සංවිධාන වලට නිදහසේ හැදෙන්න වැඩෙන්න ඉඩකට ලැබුණා. ඒ නිසා මේ අන්තවාදී සංවිධානය හැදීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවයි කලින් ආණ්ඩුවයි දෙකම වාක්‍ය යනවා කියලා අපි විශ්වාස කරනවා. දෙගොල්ලන්ට මේ වාක්‍යෙ මිදෙන්න පුළුවන් කමක් නැහැ. කාටවත් බෑ අපි නෙවෙයි කියලා ඇඟිල්ල දික් කරන්න. මේ දෙගොල්ලන්ගේ පාලන කාලය තුල මේක හැදී වැඩුණා. දෙගොල්ලම හෙව්වේ නැහැ, බැලුවේ නැහැ, දැනගත්තත් හෙව්වේ නැහැ. ඇයි? තමන්ගේ බලය සම්බන්ධ ප්‍රශ්නයේදී ඡන්ද ගැන හිතලා මේවට නිදල්ලේ යන්න ඉඩ හැරියා. ඒ නිසා අවසාන ගත්තොත් අපි කවුරුත් දන්නවා මේ මහා විනාශයක් දක්වා මේ සිද්ධිය සිද්ධ වුණා. ඒ නිසා මේක අපි දකිනවා හම්බ සිද්ධියක් නෙවෙයි. ඊළඟට අපි දකිනවා මේ සිද්ධිය පිළිබඳව එකිනෙකා තම තමන්ට ඕන જાති විවිධ විග්‍රහ කරමින් ඉන්නේ. ඒ නිසා අපි හිතනවා අපි තාමත් කියනවා සමහර දේවල් පිළිබඳව අපි හදිසියේ තීරණ ගත යුතු නැහැ. මම දැක්කෝ සමහර අය කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව ඉන්න ඕනම එකකට අධිරාජ්‍යවාදී මතක් කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ මේක මතු කරමින් ඉන්නවා. මේක මේ කෙලින්ම එක්සත් ජනපදයේ මැදිහත් වෙලා ගෝලීය ත්‍රස්තවාදයේ ක්‍රමයක් හැටියට
චීන ආයෝජන ලංකාවට එන එක වළක්වන්න ලංකාව තුලේ ගැටුමක් හදලා චීනේ මෙහි කටයුතු කරන වළක්වන්න කරපඩක් කියලා මතයක් පළ කරමින් ඉන්නවා. අපි හිතනවා අපි කවුරක්වත් කලබල වෙන්න ඕනේ නැහැ. තව අපි හොයා බැලුවොත් තියෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ. හැබැයි දල වශයෙන් ගත්තොත් එහෙම ඒ කියන කතාවට තරම් පදනමක් නැහැ. මොකද අපි ගත්තොත් එහෙම චීනය රටක් ලෙස ගත්තොත් එහෙම දැනට ලෝකේ ආයෝජන කරන්නේ ඉදිකිරීම කරන්නේ ස්ථාවර රටවල නෙවෙයි. ලෝකේ අස්ථාවරම රටවල තමයි ඒගොල්ලෝ වැඩිපුර ආයෝජන කරන්නේ. ඒ චීනයට මේ රටක ගැටුම් තියනවද ස්ථාවරද අස්ථාවරද කියන ප්‍රශ්නයක් නැහැ. ඉඩ තියෙනවා නම් ඒගොල්ලෝ ඒ රට යනවා ආයෝජන කරනවා ඉදිකිරීම කරනවා. දැන් අප්‍රිකානු රටවල් ගණනාවක් තියෙනවා. හැමදාම ගැටුම් ආණ්ඩු නැහැ. හැබැයි හැම රටකම චීනය තමන්ගේ ආයෝජන කරමින් යනවා. අපේ රටෙත් ගත්තොත් චීනය ආයෝජන පටන් ගත්තේ කොටි සංවිධානය ඉන්න කාලේ. ස්ථාවර කාලේ අස්ථාවර කාලේ. ඒ සමේ චීනයේ එන එක වළක්වන්න මෙහෙට මේක පිපිරෙව්වා වගේ කතා ගත්තම නිකන් අර තමන්ට කැමති දේ යථාර්ථය බවටපත් කරගැනීම කතා ලෙස තියෙන්නේ. නිසා අපි හිතනවා මේ සිදුවීම් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් තියෙන සම්බන්ධකම් කොතරම්ද? IS සංවිධානයේ තියෙන සම්බන්ධය කොතරම්ද? එක්සත් ජනපදයේ මේකට සම්බන්ධකම් තියෙනවද? අධිරාජ්‍යවාදී සම්බන්ධකම කොහොමද තියෙන කමයි කාරණා තවදුරටත් අධ්‍යයනය කළා තමයි අපිට කිසියම් දසක් ගන්න වෙන්නේ. හැබැයි අපිට දැනට පැහැදිලි මොකද්ද මේ ක්‍රියාවලිය මේ සංවිධානය මේක ආගමික උමතුවක් නිසා ඇතිවෙච්ච පරිගැනීමේ චේතනාවෙන් කරපු එකක්. මේක අනිවාර්යයෙන්ම ගත්තම ජාත්‍යන්තර ඉස්ලාම් අර ආගමික අන්තවාදීත් එක්ක සම්බන්ධයක් තියෙනවා. අධිරාජ්‍යවාදීත් එක්ක මේකේ දුර සම්බන්ධයක් ඇති. මොකද අපි දන්නවා මෙන්න මෙහෙම මේ ප්‍රහාරයට අධිරාජ්‍යවාදීන් වා කියන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ සංවිධාන ගොඩනැගිනකොට මෙහෙදී මහින්ද මහත්තයාගේ ආණ්ඩුව මේ ආණ්ඩුව මේවට උදව් කරා වගේම මෙවැනි අන්තවාදී සංවිධාන ගොඩනැගෙනකොට එක්සත් ජනපදයත් ඒකට උදව් කරලා තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ සංවිධාන බිහි වෙනකොට මේ සංවිධාන බිහිවීමට එක හේතුවක් තමයි වමේ දේශපාලන ව්‍යාපාර සමාජවාදී කඳවුර දුබල වීම. දැන් අපි හොඳට හොයලා බලුවොත් අධ්‍යයන කළ බලුවොත් එimhe ලෝකයේ 1960 70 80 මුල දශකවල ලෝකයේ මෙවැනි අන්තවාදයන් තිබුණේ. ඉස්ලාම් දහම තිබ්බා හැබැයි අන්තවාදයක් තිබුණේ නැහැ මෙතරම් ප්‍රමාණයක්. බුදු දහම තිබ්බා අන්තවාදයක් තිබුණේ නැහැ. ක්‍රිස්තියානි දහම තිබුණා ඒ මහා බරපතල අන්තවාද තිබුණේ. ඇයි සමාජවාදී මතවාදයක් විසින් හැම විටකම මිනිසුන්ගේ එකක් තමයි සමගියේ පැත්ත කොට නැගුවා. සාමූහිකත්වය, ජාතික සමගිය කොට නැගුවා. අනිත් පැත්තෙන් ගත්තම සමාජවාදී මිනිසුන්ගේ මූලික උවමනාවන් ඉටු කරා. තමන්ගේ ජීවිතය ඕන ඉටු කරගන්න ආගම් පස්සේ යන්න අන්තවාදයට යන්න ඕනකමක් තිබුණේ නැහැ. සමාජවාදී මිනිසුන්ගේ මූලික උවමනා ඉටු කරා. ඒ නිසා සමාජවාදී තිබිච්ච රටවල කිසිවක මෙවැනි අන්තවාදයන් තිබුණේ නැහැ. අපි ගත්තොත් මැද පෙරදිග කලාපයේ පවා අපි හොඳටම දන්නවා. ඉරාකයේ සදාම් හුසේන් ඉන්න කාලේ 70 දශකවල ගත්තොත් එimhe ඉරාකයේ බටහිරකරණ වෙච්ච රටක්. ඒ කාන්තාව කොට ඇඳුම් ඇඳා. අර ඔය කියන මොකද්ද මේ මුණ ඇඟ වැහෙන එක ඇඳගෙන ගියේ නැහැ. ඉරානයේ ගත්තමත් ඉරානයේ 1979ට කලින් ගත්තම කාන්තාවන් මුළුමනින් ශරීරය වැහෙන ඇඳුම් ඇඳේ නැහැ. ඔවුන් සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය ඇඳුම් ඇඳලා හිටියා. ඒ නිසා මුස්ලිම් ලෝකේ පවා ඒ කාලේ කිසියම් විදියක අර අන්තවාදයට යන්නේ නැතුව තිබුණා. නමුත් සමාජවාද කඳුර බිඳ වැටුණාට පස්සේ ඊට පොඩ්ඩකට කලින් අපි විශ්ෙන් ගත්තොත් එම ඔය ඉරානයේ සිද්ධ වෙච්ච ෂා රජුරුවන් එළවදාල සිද්ධ වෙච්ච ඉරාන විප්ලවය කියලා කියන විපර්යාසයෙන් පස්සේ ආගමික දේශපාලනයක් මුල් වුණා. ඊට පස්සේ 1978 කාලෙම ඇෆ්ගනිස්තානයේ සමාජවාදී ආණ්ඩුවක් තිබ්බා. ඒ සමාජවාදී ආණ්ඩුව වටන්න එක්සත් ජනපදයේ ඉස්ලාම් මූලධර්මවාදී සංවිධාන පාවිච්චි කරගත්තා. මුජාහිදීන්වරු පාවිච්චි කරගත්තා. ඒ මුජාහිදීන්වරු කැඩලා තමයි අල් කයිඩා දක්වා ගියේ. ඊට පස්සේ ඒ සමේ අන්තවාදයන් සමාජවාදයට එරෙහිව මෙහෙයවීම සඳහා අධිරාජ්‍යවාදී කටයුතු කළා. ඊළඟට විශේෂම ගත්තොත් එහෙම අධිරාජ්‍යවාදීන්ට ඕනකම තිබු ඉරාකයේ සදාම්ගේ පාලනය පෙරලන්න. ඒකට ඒගොල්ලෝ අන්තවාදී පාවිච්චි කරා. අධිරාජ්‍යවාදීන්ට ඕනකම තිබ්බා මැද පෙරදිග කලාපේ අස්ථාවර කරලා ඒගොල්ලන්ගේ අතර තෙල් සම්පත ගන්න. මැද පෙරදිග කලාපේ අස්ථාවර කිරීමට අධිරාජ්‍යවාදීන් මේ ආගමික අන්තවාදය පාවිච්චි කළා. ඒ නිසා IS වගේ සංවිධාන හැදුනේ නැත්te ගත්තොත් මේ එක්සත් ජනපදයේ උදව් සහිතව. දැන්ගෙන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ හදාගත්තු ආගමික අන්තවාදී උමතුව ඒගොල්ලන්ට පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. යකා බෝතලෙන් එළියට ගත්තට දැන් යකායි බෝතලෙට දාගන්න බැරුව ඉන්නේ ඒගොල්ලෝ. නමුත් මේක පටන් ගන්නකොට උදව් කරේ ඒගොල්ලෝ අධිරාජ්‍යවාදීන් එක්සත් ජනපදයේ. මෙහෙත් එහෙම තමයි. මේක පටන් ගන්නකොට අඩු ගන්න නොසලක හැරලා උදව් කරේ මේ පාලක කණ්ඩායම් දෙකම. දැන් අපි දන්නවා ඒගොල්ලන්ට මේක අභියෝගයක් වෙලා ඇති.
හැබැයි ඇත්ත ගත්තොත් එහෙම තාමත් මේකෙන් හානිය තියෙන ඒගොල්ලන්ට නෙවෙයි රටට ජනතාවටයි. ඒ නිසා මේ සිද්ධවීම් පිළිබඳව ගත්තොත් එහෙම අපි හොඳටම තේරුම් ගන්න ඕන මේක අහම්බ සිද්ධියක් නෙවෙයි. මේ අධිරාජ්‍යවාදයේ විසින් සමාජවාදය දුබල කරන්න මැද ප්‍රදේශ කලාපයේ අස්ථාවර කළ තමන්ගේ අතර ගන්න ගත් උත්සාහයේදී ආගමික අන්තවාදය පාවිච්චි කරගත්තා. ඒ ආගමික අන්තවාදයන් ලංකාව තුළටත් තහවුරු වුණා. ලංකාවේ පාලකයෝත් හැම පැත්තකම ආගමික අන්තවාදය පාවිච්චි කරා. අපි දන්න එක වෙලාවක බෞද්ධ ආගමික අන්තවාදය පෝෂණය කරන්න එයා උත්සාහ කරා. බුදුබල සේනාව වගේ. එතකොට ඒ නිසා තමයි දැන් මේ තොරතුරු වල තියෙන්නේ ඒකටයි අර තෞෆීක් ජමාත් එකට දෙකටම එක ගිලුමින් සල්ලි දුන්නා කියලා. කරුණ හෙල්තර වෙලා තියෙන්නේ. ඒ නිසා මේක ඇතුලේ මේ පාලක කණ්ඩායම් තමන්ගේ බලලෝභය වෙනුවෙන් මෙවැනි සංවිධාන හැදෙන්න ඇරපික සහ ඒවා පාවිච්චි කර ගැනීම මේකෙදී අපිට නොසලකා හරින බැරතර මේ ලොකු සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට මේකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? දැන් ඒ නිසා මේ ප්‍රහාරයට වග කියන්න ඕනේ කවුද? දැන් අපි සාමාන්‍ය සමාජයේ මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍ය සමාජයේ වෙලා තියෙන දේ තමයි මේ ප්‍රහාරයට වග කියන්නේ මුස්ලිම් ජනතාව කියලා මතයක් හැදලා තියෙනවා. මේකට විරුද්ධ හැපෙන කට්ටියක් අනුතුරුදායකයි. මේ වෙලාවේ නේද? මේකෙම නෙවෙයි කියන්නේ ගොත් එහෙම ටිකක් අනුතුරුදායක තත්ත්වයක් තියෙන්නේ. ඒකෙම නෙවෙයි කියන ඕන කෙනෙකුට හැරෙව අපි අමෝරා ගන්න ජාතිවාදීන් ලෑස්ති. හැබැයි අපි හිතනවා අපි කොතරම් බාධක මැද්දේ වුණත් ඇත්ත මත දෙපා තියා ගන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ එහෙමයි. අසීරුම මොහොතේ වුණත් සත්‍ය මත දෙපා තියන්න ඕන. මේ ප්‍රහාරය මුස්ලිම් ජනතාව වගේ යන එකක් නෙවෙයි. මේක මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මොකද්ද මේ? මේකට පළමුව කියන්න ඕනේ කවුද? අර ආගමික උමුතු අන්තවාදී කණ්ඩායම්. ඒ ආගමික උමුතුවාදී කණ්ඩායම් අපේ රටේ බහුතරයක් මුස්ලිම් ජනතාව පිළිගන්නේ නැහැ. ඒගොල්ලොත් මේකට විරුද්ධයි. එම තොරතුරු ගොඩක් තියෙනවා. සමහර ඒවා තොරතුරු දීලා තියෙන මුස්ලිම් ජනතාව තමයි. මම දැන් සහතුරු දන්න ඔය එක වෙලාවක ඔය දිගන පැත්තේ ගැටුම් ඇති වෙච්ච වෙලාවක දැන් ඔය මේ සංවිධානයේ මියගිය නායකයා ලෙස සැලකන ඔය සහරාන් කියන පුද්ගලයා කාන්තාකුඩි ප්‍රදේශයේ කිල්ලා ආගමික අන්තවාදී කතාවක් කරපු වෙලාවක මුස්ලිම් ජනතාව තමයි ඔහුට එරේ වෙලා ඔහු එලවලා උද්ඝෝෂණයකුත් කරලා පොලිසියට තොරතුරු දෙන්නේ මොහු අන්තවාදී ඔස්තනෝ මොහු අතනු ගන්න කියලා. එසා පොදු ජනතාව සමාජයේ අනිත් ඈත් එක්කෙන් එකට ජීවත් වෙන්න උත්සාහ කරන මුස්ලිම් ජනතාව. ඒගොල්ලන්ට මේ අන්තවාදී ඕනේ නැහැ. අන්තවාදී අනුතුරුදායක. ඒ නිසා මේක මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේක මොකද්ද? ඉස්ලාම් ආගම අන්තවාදයක්ස පාවිච්චි කරගත්තු මේ කණ්ඩායම් මේකට පළවෙනි වාක්‍යය යන ඕනකම තියෙනවා. මේක උමතුවක්. පැහැදිලිව ගත්තොත් මේ ආගමික උමතුවක්. නිසා ඒගොල්ලෝ මේකට වග කියන්නේ. දෙවෙනි කාරණේ තමයි මේකට වර්තමාන ආණ්ඩුව වග කියන්නේ. ඇයි දැන් මේ සංවිධාන පිළිබඳව තොරතුරු ගොඩක් ආණ්ඩුව සතුව තිබුණා. මුල් කාලේ සිටම. හැබැයි ආණ්ඩුව ඒකට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. දැන් මොකක්ද කියන්නේ? පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා මේ පිළිබඳව අපි අනුර දිසානායක සහෝදරයා අගමැතිගෙන් එයා කියන දේ තමයි අපට තොරතුරු තිබ්බට ඒ කාලේ එහෙම ගන්න නීති තිබුණේ නැහැ කියලා. නීති තිබුණේ නැහැලු. ඒගොල්ලන්ට වෙන ඕන එකක් කරන්න නීති තිබ්බා. Facebook එකේ කවුරුහරි මොනවා හරි ලිව්වට පස්සේ ගෙදරට ගිහිල්ලා කුදලගෙන යන්න නීති තිබ්බා. හෙල්මට් තහනම් කරන්න නීති තිබ්බා. හැබැයි ඒ උනාට මේ වගේ සංවිධානයක් හැදෙනකොට ඒක වළක්වන්න නීති තිබුණේ නැහැ කියලා කියනවා. මොකද මේ කරන්න යන්නේ? දැන් තමන් විසින් මගහැරිච්ච තමන් විසින් ඇත්තට බොවකේම වග කියන්නේ නැතුව ඒකට දැන් නිදහසට කරුණු කියන උත්සාහ කරමින් ඉන්නේ. මේ තොරතුරු තිබ්බ මේගොල්ලන්ට ඒ තොරතුරු තිබ්බට ඒගොල්ලෝ ඡන්ද වෙනුවෙන් ඒක අමතක කරා. මුස්ලිම් ඇමතිවරුන්ගේ മന്ത്രിවරුන්ගේ සහයෝගය වෙනුවෙන් ඒක අමතක කරා. ඒ නිසා ආණ්ඩුවට මේක ලෝකෙමත් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම මේ සිද්ධිය පිළිබඳව ගත්තම අපි කවුරුත් දන්නවා මේම සිද්ධියක් වෙනවා කියලා තොරතුරු ගොඩක් ලැබිලා තියෙනවා. අපි දන්න විදිහට අපි අසල්වැසි රටකින් තමයි මේ බුදු තොරතුරු ලබා දෙන්නේ අප්‍රේල් මාසේ 4 වෙනිදා. ලබා දුන්නා කියලා කියන්නේ. එතකොට අප්‍රේල් මාසේ 4 වෙනිදා අපේ රටේ ආරක්ෂක සේවයේ බුද්ධ්‍යංශයේ ප්‍රධානියට බුද්ධ්‍යංශයේ අධ්‍යක්ෂකවරයාට මේ තොරතුරු ලබා දීලා තියෙනවා. ඔහු එම තොරතුරු තමයි පොලිස්පතිවරයාට ලබා දෙන්නේ. පොලිස්පතිවරයා පිළිබඳව තමන්ගේ නිලධාරීන්ට ලියුමක් ගහලා තියෙනවා මෙහෙම සිද්ධියක් සිද්ධ වෙන නිමිත තියෙනවා කියලා. ඒ නිසා මේ සිද්ධියට අදාළව ඒ කියන්නේ පුද්ගලයන්ගේ නම් ගම් සිදුවෙහි දේ ප්‍රහාරය වෙන්න පුළුවන් තැන් වගේ සමස්ත තොරතුරු ජාලයම ආණ්ඩුව සතුව තිබ්බා. මොකද්ද කරේ? කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඊට පස්සේ ඒගොල්ලෝ පහළ ඉන්න නිලධාරීන්ට ලියුම් ගහලා දැනුම් දුන්නා මිසක් මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අනිත් අය ගත්තමත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.
ඒතර මේ ක්‍රියාමාර්ග කරනකොට මේ ප්‍රධාන වාක්‍යෙම තියෙන නිලධාරීන්ට නෙවෙයි. මේ වගේ ක්‍රියාමාර්ග ගන්න අනිවාර්යයෙන්ම දේශපාලන නායකත්වයක් ඕන. දැන් දේශපාලන නායකත්වය කවුද දෙන්න ඕනකම තියෙන්නේ? දේශපාලන නායකත්වය දෙන්න ඕනකම තියෙන්නේ ජනාධිපතිවරයා. ඔහු සතු තමයි ආරක්ෂක අමාත්‍යාංශය තියෙන්නේ, ආරක්ෂකයන් තියෙන්නේ, පොලිසිය බාර වෙන්නේ ඔහු, අගමැතිවරයා, ඇමති මණ්ඩලය. ඒගොල්ලෝ තමයි මේකට දේශපාලන නායකත්වය දෙන්න ඕනකම තියෙන්නේ. නමුත් මොකද වෙලා තියුනේ? ජනාධිපති එක පැත්තක, අගමැති තව පැත්තක, ඇමති මණ්ඩලය තව පැත්තක. ඒගොල්ලෝ තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සහ ආණ්ඩුවේ ප්‍රතිවිරෝධය නිසා මේ වැත්තට දැම්මා. අපි කවුරුත් දන්නවා මේ ආණ්ඩුව දුවන්නේ කෑලි දෙකකටනේ. ජනාධිපති වෙනම ඉන්නවා, අගමැතිත් එක්ක ඇමති මණ්ඩලය වෙනම ඉන්නවා. ඔය දැන් කියන්නේ මොකද්ද? ආරක්ෂක මණ්ඩලය කැඳෙන්නේ නැලු ගොඩක් කාලෙකින්. අගමැතිතුමා කියනවා මාස ගානකින් එතුමා ආරක්ෂක මණ්ඩලයට කැඳෙන්නේ නැහැ කියලා. ජනාධිපති. ඒතර එතුමා ඒක කියන්නේ දැන්. කලින් කියන්න තිබ්බනේ ඕනනම් පාර්ලිමේන්තුවේ හරි මම කැඳවන්නේ නැහැ කියලා. සද්ද නැතුලා දැන් කියනවා. පොලිස්පති කියනවා මම ආරක්ෂක මණ්ඩලේ නැහැ කියලා. එතකොට ආරක්ෂක මණ්ඩලය කැඳවනවා නම් පොලිස්පති නැතුව. එහෙම දත්තේ. අපි හොල බලනකොට ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලේ කැඳවුවද කියලා එහෙම නිශ්චිත වශයෙන් කැඳවලත් නැහැ. ඒ තුනම කාව හරි ගෙන්දගෙන මොනාර යවුවා මිසක් එහෙම කැඳවලත් නැහැ. ඒ නිසා මේ අය තමන්ගේ දේශපාලන ප්‍රතිරෝධා නිසා මේ ගන්න ඕන කරන පීවරයන් ගත්තේ නැහැ. අමාත්‍යාංශික පැත්තක තියෙනවා, ජනාධිපති තව පැත්තක තියෙනවා, අගමැති තව පැත්තක ඉන්නවා, ඊට පස්සේ ප්‍රශ්නේ තව පැත්තක තියෙනවා, තව පැත්තක බොම්බ පුරනවා. අර අපි අහලා තියෙන සාමාන්‍යයෙන් ඔය අපේ ජනවහරේ අර පුංචි කවියක් තිබුණා මොකද්ද මේ? දුන්න දුනු ගමුවේ, ඊතල කිතල ගමුවේ, රාළ මී ගමුවේ, මුවෙක් හැඬුවයි සබර ගමුවේ කියලා. සබර ගමුවේ මුවෙක් කනලා තියෙනවා. සබර ගමුවේ මුවෙක් ඉන්නවා. මූට විදින්න එපයි. විදින්න දුන්න කොහෙද තින්නේ? දුන්න දුනු ගමුවේ. ඊතල කිතල ගමුවේ. විදින රාළ මී ගමුවේ. මෙතන මුවාට විදින්න වෙන්නේ නැහැ. මෙතනත් ඒක තමයි උනේ. මුවා අඬනවා අපි කවුරුත් දන්නවා. හැබැයි දුන්න තිබුණේ වෙන දිහාවක, ඊතල තව දිහාවක, රාළ රටේ හිටියෙත් නැහැ. රාළ සිංගප්පූරුවේ කොහෙද හිටියේ නේද? ඒ නිසා මේ විදින්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සිද්ධිය වෙන්න නියමිතව තියෙද්දි මේ වගකිය යුතු මැදිහත් උන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මේ සිද්ධියෙන් පස්සේ ජනාධිපතිවරයා මේකේ වරද පැටවුව කාටද? නිලධාරීන්ට. ආරක්ෂක ලේකම්ට, හේමසිරි ප්‍රනාන්දුට, පොලිස්පතිතුමාට. දැන් හේමසිරි ප්‍රනාන්දු මහත්තයා මොකද්ද කියන්නේ? හේමසිරි ප්‍රනාන්දු මහත්තයා ඉල්ලා අස්සලා තමන්ගේ දුරෙන් අර කමිටුවට සාක්ෂි දීලා කියලා දෙන මොකද්ද? එතුමා මේ සම්බන්ධ තොරතුරු ජනාධිපති කිව්වා කියලා. ජනාධිපති අපට කිව්වේ කොහොමද? මම මේව දැනන් හිටියේ නෑ. මට බුලත් දෙන්නව අවුරුද්දට ඒත් මට කිව්වේ නෑ. මං හිටියේ ඉන්දියාවේ කිව්වනම් මං එනවා. තිරුපති ගිහිල්ලා. ඒත් මට කිව්වේ නෑ. මං හිටියේ සිංගප්පූරුවේ පොඩි නිවාඩුවක් අරගෙන කිව්වනම් මං එනවා. මට එක ෆයිට් එකයි තියෙන්නේ. එන්න තිබුණා. කිව්වේ නෑ කියලා කියන්නේ. නමුත් නිලධාරීන් කියනවා ඒගොල්ලෝ කිව්වට ගණන් ගත්තේ නෑ කියලා. මං හිතන්නේ ඉස්සරහට තව දේවල් ඉල්ලුවේ. අපිට ඉතා පැහැදිලි මේ නායකයෝ රටේ නායකයෝ එකක් මේක බරපතල ලෙස ගත්තේ නෑ. ගණන් ගත්තේ නෑ. දෙවෙනි එක තමයි මේ සංවිධාන යාන්ත්‍රය බිඳලා තිබ්බේ මේගොල්ලෝ. මේගොල්ලෝ බින්දේ වෙන කවුරක්වත් නෙවෙයි. මේ අන්තවාදීන් බින්දේ නෑ මේක. කවුද බින්දේ? ජනාධිපතිලා අගමැතිලා මේක බින්දේ. ඒගොල්ලෝ වෙන වෙනම හිටියේ. එකිනෙක අතෙන් කතා කරන්නේ නෑ. මූණ බලන්නේ නෑ. තොරතුරු හුමාරු කරගන්නේ නෑ. මණ්ඩල කැඳවන්නේ නෑ. තොරතුරු විශ්ලේෂණය කරගන්නේ නෑ. නිලධාරීන්ට නායකත්වයක් නෑ. එතකොට මේක ඇස්සේ ඕන කෙනෙකුට පිණුම් ගන්න පුළුවන් තමයි. ඒ නිසා මේ වෙලාවේදී මේ ජනාධිපතිලා අගමැතිලා වගකීතු සිළු දෙනාම තමන්ගේ වගකීම ඇත්තරලා වෙන දේශපාලන අරමුණක තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේක වළක්වන්න තිබිච්ච අනතුරක් වළක්වන්න බැරි වුණා. වළක්වන්න තිබිච්ච එකක් බැහැදිලි. ඒ නිසා මේ මරණවලට ඍජු වග කියන්න ඕන අර අන්තවාදී ආගමික කණ්ඩායම්. ඊට පස්සේ වක්‍රාකාරයෙන් වග කියන්න ඕන අනියම වග කියන්න කවුද? ජනාධිපතිරයි අගමැතිරයි දෙන්නා වග කියන්න ඕන. ඒ දෙන්නටම වගකීමෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිලධාරීන් මත පටවන්න බෑ. නිලධාරීන්ගේ වගකීමක් තියෙන එක ඇත්ත. හැබැයි නිලධාරීන්ගේ වගකීම තියෙන්නේ දේශපාලන වගකීමට යටින්. නිලධාරීන්ට නායකත්වයක් දෙන්න ඕන. මඟ පෙන්වන්න ඕන. ඒව කරන්නේ නැහැ. නිසා මෙතන සම්පූර්ණ ගතොත් ආණ්ඩුවක් ලෙස ආණ්ඩුවේ බලධාරීන්ගේ තිබිච්ච බෙදිල්ල, ප්‍රතිවිරෝධයන්, උන්ගේ තිබිච්ච නොසලකිලිමත්කම, ඡන්ද ගැන විතරක් හිතුව එක නිසා අවසාන ගත්තොත් මේ කුඩා කණ්ඩායමකට මේ මහ විනාශ කරන්න පුළුවන් කමක් ලැබුණ නිසා අපි හිතනවා ඒකට මේ අය ආණ්ඩුවේ ප්‍රධානයෙන් අනිවාර්යෙන් මේකේ වගකීම් බාර ගන්න ඕනකම තියෙනවා. ඊළඟට ඒ වගේම තමයි මේකට අපි හිතනවා සමහර මුස්ලිම් ඇමතිවරු සහ සමහර ආගමික නායකනුත් වගකීම් බාර ගන්න ඕනකම තියෙනවා. මොකද මෙවැනි ව්‍යාපාරයක් හැදෙනකොට ඒ ව්‍යාපාරය හානි කරයි,
ඒ ව්‍යාපාරය පිළිබඳ වැඩිම අවබෝධය තියෙන්නේ මුස්ලිම් ඇමතිවරුන්ට, මුස්ලිම් ආගමික සමහර නායකයින්ට. ඒගොල්ලන්ට වගකීමක් තිබුණා මෙවැනි ව්‍යාපාරයක් නිර්මාණය වෙනකොට ඒක හානි කරයි, රටට හානි කරයි, ජනතාවට හානි කරයි, Tamanටත් හානි කරන්න පුළුවන් කියන එක කල්පනා කරලා එහෙම එකක් වළක්වන්න කිසියම් පියවරක් ගන්න සමහරුන්ට ඉඩකඩක් තිබ්බ. නමුත් අපි හිතනවා ඒගොල්ලෝ ඒ ක්‍රියාමාර්ග ගත්තෙත් නැහැ. හැමෝම මේවා තමන්ගේ දේශපාලන වාසියට එක්ක පාවිච්චි කරගත්තා, නැත්නම් අවාසි වෙයි කියලා නොසලකා හැරියා. ඒක වාසියට යොදා ගන්නවා, නැත්නම් මැදිහත් වෙන්න ගියොත් අවාසි වෙයි කියලා නොසලකා හරිනවා. ඒ දෙකේම ප්‍රතිඵලයක් ලෙස මේ නිදහසේ වර්ධනය වුණා. ඒ නිසා අපි හිතනවා මුස්ලිම් දේශපාලන නායකයින්ට අපිට නම් කියන්න තේරෙන්නේ නැහැ. ආණ්ඩුව වගේම තමයි කවුද කියලා හොයන එක හරියටම නායකයින්ට සහ සමහර ආගමික නායකයින්ටත් වගකීමක් තියෙනවා. දැන් සමාජය අපි දන්නවා අපේ සමාජය තුළ ලොකු විවේචනයක් තියෙනවානේ. මුස්ලිම් ඇමතුරුන්ගේ නන්ටි කියලා අහවලා සම්බන්ධ ගන්න කියලා. හැබැයි අපි හිතනවා ආණ්ඩුවට වගකීමක් තියෙනවා ඒ පිළිබඳ හොයලා බලලා මොකක් හරි නිශ්චිත කාරණයක් කියන්නේ. කවුද සම්බන්ධ කවුද සම්බන්ධ නැත්තේ? සම්බන්ධයි නම් මොකක්ද සම්බන්ධේ ප්‍රමාණය? එහෙම කියන්න එපා. ආණ්ඩුව තාමත් ඒ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ. ඒ නිසා ජනතාව අතර මතයක් හැදෙමින් තියෙනවා සම්බන්ධයි මේගොල්ලෝ කියලා. හැබැයි ඒක එහෙමද නැද්ද කියලා අපි කවුරක්වත් දන්නේ නැතු ඉන්නේ. ඇයි? ආණ්ඩුව තමන්ගේ වගකීම ඉටු කරන්න තු තියෙන නිසා තවම අපි හිතන කවුරුණත් මොන තනතුරක් දැරුවත් මේවට ඍජුව සම්බන්ධයි නම් ඒ සම්බන්ධ ප්‍රමාණයට අනුව උන්ට දඬුවම් කළ යුතු තියෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂණයක් කළ යුතු තියෙනවා. තාමත් පරීක්ෂණ යන්නේ පහත් තැනින් යයි ගලා ජලය වගේ අර පහළ ටිකෙන් යන උඩ ටික තාම අත තියලා නැහැ මේකට. ඒ නිසා මේ ඊ타ත්ම අවාසනාවන්ත ඛේදජනක මේ සිද්ධියේදී මේ සිද්ධියේ සිදු කරපු තෞෆික් ජමාත් සංවිධානයේ අන්තවාදී සංවිධානය මේකට වග කියන්න ඕන ඍජු ලෙසම. ඊට අමතරව ගත්තම තොරතුරු අතේ තියෙද්දි වළක්වන්න පුළුවන්කම තියෙද්දි වළක්වන්න මැදිහත් නොවෙච්ච තමන්ගේ දේශපාලන ප්‍රතිවිරෝධයන් නිසා, පටු දේශපාලන අරමුණු නිසා, නොසලකිලිමත්කම නිසා, ඡන්ද කැඩේ කියන බය නිසා මේක පැත්තකට දාපු දේශපාලන නායකත්වය, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු දේශපාලන නායකත්වය මේකට අනිවාර්යෙන් වාක්‍ය යනකම තියෙනවා. ඒ වගකීමෙන් කොටසක් තියෙනවා කලින් ආණ්ඩුවටත් ඒගොල්ලොත් මේක දැන වැඩෙන්න ආරපු නිසා. ඒ නිසා අපි හරියටම මෙන්න මේ වගකියුත්තන් ටික තෝරගත්තොත් තමයි අපිට ඕන් පිළිබඳ තැනක ඉඳලා මේක පරද්දන්න මැදිහත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ කවුරුත් දන්න අපි නැවත මෙවැනි සිද්ධියක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මෙවැනි සිද්ධියක් නැවත එපා මේ සමාජයට. ඒතර ඒක වළක්වනවා මොකද අපි කරන්න ඕනකම තියෙන්නේ? ඒක වළක්වනවා නම් හරියටම මේ සිද්ධිය නිර්මාණය වීමේ ඇත්ත හේතු හොයාගන්න ඕනකම තියෙනවා. ඒ ඇත්ත හේතු හොයාගත්තේ නැත්නම් අපිට මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් තාමත් අපි මොකක්ද දකින්නේ? තාමත් අපි ආණ්ඩුව හැසිරීම දකින්නේ වගකීම් සම්පන්න හැසිරීමක් නෙවෙයි. මෙතරම් විශාල විපතක් වෙලා තියෙන වෙලාවක ගත්තම තාමත් ආණ්ඩුව නිදිමතේ වගේ තමයි හැසිරෙන්නේ. ඉබාගාතේ යන්නේ. වගකීම් විරහිතව කටයුතු කරන්නේ. සිද්ධ වුණාම කොහොමද සිද්ධ වුනේ? සිද්ධිය වෙච්ච ගමම්ම ආණ්ඩුවක් ලෙස වගකීම් බාර ගන්න වෙනුවට මොකක්ද උනේ? ජනාධිපති පැහැදිලි කිරීම ගණනාවක් කරා. ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් කැඳවලත් පැහැදිලි කිරීමක් කරා. මොකද්ද පැහැදිලි කිරීම? මන් දණන් හිටියේ නැහැ. මම දන්නේ නැහැ. මේ සිද්ධිය මන් දැනගත්තේ Facebook එකෙන්. අපරාධයව තහනම් කරේ. තහනම් කරපු කාලේ ජනාධිපති මොකද දැනගන්න වෙන්නේ නැහනේ. මොකද ජනාධිපති තොරතුරු දාන්නේ Facebook එකේ. එහෙනම් ජනාධිපතින් අපිට ඉන්නේ. මන් දැනන් හිටියේ නැහැ මන් දන්නේ නැහැ කිව්වා. බුලත් දෙන්න මට ආව මට පොලිස්පති මට කිව්වේ නැහැ කිව්වා. දැන් කවුද මේ කතාවේ ජනාධිපති මේ කියන්නේ? ඒක ඇත්ත නෙවෙයි. ඇත්ත නෙවෙයි මොකද තමන්ගේ වගකීමෙන් මිදෙන්න සමාජයට රටට ජනතාවට බොරුවක් කිව්වා මන් දන්නේ නැහැ කියලා. ඒතර මෙහෙම දෙයක්වත් දන්නේ නැත්නම් ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා, ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා, සේනාධි නායකයා, රට රකින්න පොරොන්දු වෙච්ච කෙනා, එයා මත තමයි රටේ ආරක්ෂාව තියෙන්නේ. ඒතර එයා මේව දන්නේ නැත්නම් හොඳම දේ තමයි ගෙදර ගිහිල්ලා පාඩුවේ වැඩක් බලන් ඉන්න එක. පුළුවන් කෙනෙකුට මොකක් කර කරන් දීලා. මොකද්ද මේ තියෙන්නේ? රට රැවට්ටන්න උත්සාහ කරන මේ වෙලාවේ තමන්ගේ වගකීම් මිදෙන් තමන් වගකීම් බාරගත්තේ නැහැ. ඊළඟට අගමැතිවරයා මොකද කිව්වේ? එයාත්ම තමයි කිව්වේ. එයාත් කිව්වා මම දැනන් හිටියේ නැහැ. මම දැනගන්නේ කොහොමද? ආරක්ෂක මණ්ඩලය කැඳුවේ නැහැ. මාව කැඳුවේ නැහැ එකට කියලා. දැන් අගමැතිට වගකීමක් නැද්ද ආරක්ෂක මණ්ඩලය කැඳවන්න නැත්නම් ඒ කියන්නේ විමසා හිටින්නේ? අගමැතිට වගකීමක් නැද්ද බුද්ධ්‍යන්ත තොරතුරු පිළිබඳව හොයලා බලන්න? අපි දන්න විදිහට නම් මේ තොරතුරු ලැබුණාට පස්සේ මුලින්ම මේ තොරතුරු ලැබෙන්නේ බුද්ධ්‍යංශේ ප්‍රධානියා මේ අධ්‍යක්ෂවරයාට සිසිල් මෙන්ඩිස් මහත්තයාට
ලැබුණාට පස්සේ ඔහුගෙන් තමයි ඔහු ඉහළටත් යවන පහළටත් යවනවා. ඊට පස්සේ පොලිස්පතිතුමා පොලිස්පතිවරයා ඔය ප්‍රභූ ආරක්ෂක සේවයේ ප්‍රධානීන්ට මේ තොරතුරු එවලා තියෙනවා. ඒ නිසා ප්‍රභූ ආරක්ෂක කට්ටිය මේක දන්නවා. මහින්ද මහත්තයත් කිව්වේ අපේ කට්ටිය දන්නවා මට කිව්වේ නැහැ කියලා. සමහර අයට කිව්වා සමහරට කිව්වේ නැහැ. ඒ නිසා අගමැතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයත් මේක දන්නවා. එන හරියට ඒගොල්ලෝ අගමැතිට කියන්න එපා. ඒ නිසා මේ දැන් මේ හදන්නේ මොකද්ද මේ සිද්ධි වුණාට පස්සේ සිද්ධියෙන් ගැලවෙන්න මම දන්නේ නැහැ කියන න්‍යාය. දානවනම් අපි දන්නේ ඒකේ තරම් හොදයක් නිසා ආණ්ඩුව මේ සිද්ධියේදී තමන්ගේ වගකීම පැහැරහැරියා කියන එක ඉතාමත් පැහැදිලි අඩු ගානේ වගකීම් බාරගත්තේ නැහැ වගකීම් විරුද්ධ කටයුතු කළා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම නිලධාරීන් මත වරද පටවලා තමන්ගේ අත හොද ගන්න උත්සාහ කරමින් හිටියා. නිලධාරීන්ගේ පැත්තේ ප්‍රශ්නයක් තියෙන එක ඇත්ත නමුත් ඊට වඩා ලොකු වගකීමක් තියෙනවා කාටද? අගමැතිලා ජනාධිපතිටයි. ඒ නිසා තමයි පොලිස්පතිවරයා දැන් ඉල්ලාස් වෙන්නේ නැතුව ඉන්නේ. පොලිස්පති ඉල්ලාස් වෙන කියනවා. පොලිස්පති ඉල්ලාස් වෙන්නේ නැතුව ඉන්නවා. ඒතරක් නෙවෙයි දැන් අපිට තොරතුරක් තියෙනවා මොකද්ද පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨ අධිකාරී නඩුවක් දාන්න හදනවා. මගේ කාර්යය මං ඉටු කරා. ඒ නිසා මට ඉල්ලාස් වෙන්න ඕනේ නැහැ කියලා. බැලුවට පස්සේ ආයෙත් ලියුම් ටික ගහලා තියෙනවනේ. ඒතකොට දේශපාලන නායකත්වයේ තමන්ගේ වගකීම් බාරගත්තේ නැති එකේ ප්‍රශ්නේ දැන් මෙතන මතුවලා තියෙනවා. ඊළඟට අපි පැත්තෙන් ගත්තොත් එහෙම ආණ්ඩුව දැන් මේ සිද්ධිය වුණාට පස්සේ මේ සිද්ධියෙන් පස්සේ මේ අන්තවාදී කණ්ඩායම මර්ධනය කරලා මේ ගැනීම සඳහා වෙච්ච දේශපාලන නායකත්ව දුන්නද? තාමත් අපිට පේන්නේ. දේශපාලන නායකත්වයක් නැතුව යන්නේ මේක. අතගත්තොත් හමුදා පොලිසිය විසින් කරන මෙහෙයුමක් මේ තියෙන්නේ. හමුදා පොලිසිය මෙහෙයුමක් ඉන්නවා අපිට පේනවා. හැබැයි දේශපාලන නායකත්වය මේකට ඉස්සරහට ඇවිල්ලා ඒකට නායකත්වය දෙමින් මේ තත්ත්වය ඉක්මනින්ම සමාන කිරීමට කටයුතු කරනවා කියලා අපිට කාටවත් පේන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන වෙන වැඩවල ඉන්නේ. ජනාධිපති වෙනම කතා කරනවා, අගමැති වෙනම කතා කරනවා, ඇමතිලා වෙනම කතා කරමින් ඉන්නවා. පරස්පර කතා ගොඩක් කියන එක. ඒ නිසා මේ සිද්ධි වුණාට පස්සෙත් සමාජය තුල බියතුරන් කරන්න, ජාතිවාදයේ වැපිරෙන එක නවත්තන්න අඩු ගානේ අර අගරදු ගුරුතුමා කරපු කාර්යය තරම්වත් කාර්යයක් මේගොල්ලන්ට කරන්න බැරුණා ජාතිවාදී වලක්ම පැත්තෙන් ගත්තා. ඒ නිසා තමන්ගේ වගකීම් මුළුමනින්ම පැහැරපු දේශපාලන නායකත්ව උදේපු ව්‍යාපාරයක්. ඊටත් අමතරව ගත්තොත් එimhe තාමත් හැසිරෙන්නේ තාම ලාබාල විදිහට ලඳ බොළඳ විදිහට. දැන් බලන්න සහෝදර කල්ප. තාමත් අපේ සමාජයේ විශාල බිහිතියක් තියෙනවානේ. තාම බිහිතියක් තියෙනවා. ඒ බිහිතිය තරම් පේනවා අපිට අම්මලා බයයි දරුවෝ පාසල් යවන්න. ඇයි ඒ? කියන ආණ්ඩුව සමත්ුනේ නැහැ ජනතාව තුළ මොකද්ද තියෙන ජනතාව තුළ තියෙන බිය තුරන් කරලා දරුවා පාසලට එවන්න කියලා ඒ විශ්වාසය හදන්න ආණ්ඩුව සමත්ුන්නේ නැහැ. ආණ්ඩුව මොකද කරන්න කම තියෙන්නේ? ඇත්තටම ආරක්ෂාව දෙන්න බැරි නම් ඒක කෙලින් කියලා පාසල් අරනක කල් තියන්න ඕන. ආරක්ෂාව දෙන්න තාම බෑ. තාම ආරක්ෂාවක් නැසා පාසල් පස්සේ පටන් ගමු. ඇත්තටම ආරක්ෂාව දෙන්න පුළුවන් නම් ඒක න සහතික වෙලා පාසල් විවෘත කළා දරුවෝ පාසල ගෙන්න ගන්න ඕන. දැන් මොකදලා තියෙන්නේ? මේ දෙකම නැහැ. පාසල් අරින තීන්දුවක් ගන්නවා. ඒක මහා අර අමුතු ಜಾති තීන්දුවක්. හොඳ මන්දු තීන්දුවක්. නිදිමත තීන්දුවක් ගන්න. වගකීම් නැති තීන්දුවක් ගන්න. අපිට මතකයි පාසල් වලින් තීන්දුවක් ගත්තා. තීන්දුවක් අරගෙන පාසල් විවෘත කරනවා කියලා. ඒක සමාජයෙන් ආවා. ඒකට හැරෙව මතවාදයක්. අපි දන්නවා මේ සිද්ධිය වවාගෙන කන්න කැමති කට්ටියක් ඉන්නවනේ. දැන් අපි හැමෝටම ඕනේ මොකද්ද? අපි හැමෝටම ඕන මේක ඉක්මනින් ඉවර කරලා අපේ සමාජයේ බියසක තුරන් කරලා සමාජයේ ජනතාව තුළ ආරක්ෂා පිළිබඳ හැඟීම තහවුරු කරලා සාමාන්‍ය ජීවිතේට අපි කාටත් ඕන. බය නැතුව පාර යන්න, ළමයි ඉස්කෝලේ යන්න, වැඩපොළට කට්ටිය යන්න. ඒ හැඟීම අපි කාටත් ඕන. හැබැයි එහෙම නැතුව මේ බිහිතිය මේ අරාජිකත්වය මේ තියෙන අනාරක්ෂිත භාවයේ පවත්වාගෙන කැමති කට්ටියක් ඉන්නවා. මොකද ඒගොල්ලෝ හිතනවා එහෙම තත්ත්වයක් තිබ්බොත් තමයි ඒගොල්ලන්ගේ ඊළඟ ජනාධිපති හිණ ඉටු කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඊළඟ බලය ගැනීම සඳහා ජනතාව තමන්ගේ පැත්තට පොළඹව ගන්න පුළුවන්කම තියෙන මේ බිහිතිය තිබ්බොත් දිගටම කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. සෝ ජනාධිපතින් හිණ දකින කට්ටිය ඒගොල්ලෝ කැමති මේක දිගට යනවට. ඒ වගේම ඒගොල්ලෝ වෙනුවෙන් කටයුතු කරන අපේ ජනමාධ්‍ය කීපයක් ඉන්නවා. ඒ ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ ඒගොල්ලෝ. ජනමාධ්‍ය කීපයක්. ඒගොල්ලෝ ජනමාධ්‍ය නෙවෙයි අතර ගත්තොත් එහෙම. මහින්ද රාජපක්ෂ මහත්තයලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ජනාධිපති කරවීම උන් රජ කරවීමේ ව්‍යාපෘතියේ දෙවන්ත යෝධය වගේ ඉන්න කට්ටිය. ඒගොල්ලොත් කැමති මේක නඩත්තු කරන් යන්න. ඒගොල්ලොත් කැමති මේක. ඊට අමතරව එනිසා මේ ව්‍යාපෘතිය මේක ව්‍යාපෘතියක් කරගත්තු. මේක සාමාන්‍ය කරන්නේ වීමට ඉඩකඩ නොදෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ ඒගොල්ලෝ හැමතිස්සෙම සමාජය තුළ සැකේ මතු කරනවා. ආණ්ඩුව කොහොම මොකටද? ආණ්ඩුව ආරක්ෂක කංශල සහයෝගයත් අරගෙන එක්කෝ තාමත් ආරක්ෂාව තහවුරුලා නැත්නම් ඒක කෙලින් කියන්න ඕන. තහවුරු කරලා නම් ඒක කෙලින් කියලා රට සාමාන්‍ය කරන්න කියනවා. මම කියමින් හිටියේ දැන් පාසල් අරීමේ තීන්දුව ගත්තේ කොහොමද? පාසල් අරින තීන්දුවක් ගත්තා.
අපි දැක්ක ඊට පස්සේ අපිට මතකයි සමුද්‍ර පාසල් ආරනවා කියලා කිව්වා. සෙනසුරාදා හවස විශේෂ ප්‍රවෘත්තියක් ආව මොකද්ද? පාසල් විවෘත කරනකොට 6න් 15 ළමයින්ට පාසල් නැහැ. 6 පන්ති උඩට තමයි පාසල් තියෙන්නේ කියලා. අපි කල්පනා කරා මොකද්ද ඒ ආරක්ෂාව කියලා. දැන් ආරක්ෂාව එහෙම තියනවද? 6න් උඩට ආරක්ෂාව හරි 15ට ආරක්ෂාව නැහැ කියලා කැමැත් තියෙන දෙයක් නෑනේ. දැන් මොකක් කරනොත් එහෙම ඒ දැන් බෝම්බයක් පිපුරොත් බෝම්බෙට පුළුවන් හොයාගන්න 5න් 15 ළමයි විතරක් අනුතුරු ගන්න උඩ කටියට නැතුව. එහෙම එකක් නෑ. ආරක්ෂාව නැත්තම් කාටවත් නැහැ. තියෙනවා කාටවත් තියෙනවා. දැන් මොකක්ද ආණ්ඩුව කරේ? මේ පාසල් විවෘත කරද්දී මේ පාසල් ළමයින්ගේ පන්තියේ ප්‍රමාණය මේක කැඩුවා නිසා හැමෝටම සැකයක් ආවා. 5න් 15 ළමයින්ට පාසලේ ආරක්ෂාව නැත්තම් උඩ කටියත් නෑමනේ. ඉතින් මොකටද යවන්නේ? ආරක්ෂාව තියෙනවා නම් පාසලේ හැමෝටම තියෙන්න ඕන. නැත්තම් කාටවත් නෑ. ආරක්ෂාව තියෙන දෙයක් නෑ. උඩට තියෙනවා පහළ නෑ කියලා එහෙම එකක් තියෙන දෙයක් නෑ. නිසා මේ ගත්තු මේ අමන තීන්දුව නිසා ලොකු අවුලක් රටේ හැදුණා. ඉතින් අපි දන්න තාලට මේ තීන්දුව ගන්න කොහොමද? ජනාධිපතිවරයා තමයි මේ තීන්දුව ගන්න ක්‍රියා කළා තියෙන්නේ. මොකද මේ තීන්දුව ගන්නකොට මුලින්ම පුවත්පත් නිවේදනය එන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. එතනින් ආවේ. එතෙන් තමයි ගත්තේ 6න් 15 එපා උඩින් ගම්මු කියලා. ඒ වගේ තීන්දුව නිසා මොකද වෙලා තියෙන්නේ? මුළු සමාජයක්ම බියටපත් වෙනවා. සමාජයක් සැක සහිතව හිතන්න පටන් ගන්නවා. ඒ නිසා පාසල් විවෘත කළ තිනවා ළමයි පාසල් එන්නේ නැහැ. ආණ්ඩුවට අඩු ගානේ පාසල් වලට ළමයි ගෙන්න ගැනීම සඳහා වෙච්ච විශ්වාස හදන්න අසමත් වුණ ආණ්ඩුව. හරිනම් මොකද වෙනකම තියෙන ආරක්ෂක තහවුරුලා නම් අගමැති ජනාධිපති කට්ටියකට ඉඳලා ආරක්ෂක ලොක්කොත් ගෙනල්ලා සමාජයට සහතිකයක් දෙනකම දැන් අවුලක් නැහැ. මෙතනින් පස්සේ වැඩේ ඉවරයි. අපි මේක පාලනය කරලා තියෙන ගොළු ඉස්කෝලේ යන්න. එහෙමනේ. එහෙම කරන්න බැරුණා. තාමත් එහෙම කියන්නේ. දැනුත් සැකයක් තියන් ඉන්නේ. මම දන්නේ දැනුත් 13 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නීද කියලා. දැන් සීලු පන්ති 13 පටන් ගන්න කියලා කියනවනේ. බලන්නකෝ. තාම සැකේ තියන් යන්නේ. ඒ සැක ඉවර කරන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවක් ගත්තොත් එම ආණ්ඩුවක් අතිශය අසමත්කම් පෙන්ලා තියෙන මේ ප්‍රශ්නේදී මිනිස්සු ජනතාව තුළ මොකද්ද විශ්වාසය තහවුරු කරන්න ඕන. ජනතාවට ඇත්ත කියන්න ඕන. මේ වගේ ප්‍රශ්නවලදී හැංගිමුත්තන් සැලකන්න බෑ. මොකද මේවා ජනතාවගේ ජීවිතයත් එක්ක ගැටගැච්ච ප්‍රශ්නනේ. හැංගිමුත්තන් කරන්න බෑ මේ වැඩි. රඟපෑම් කරන්න බෑ මේ වැඩි. ඇත්ත කියන්න ඕන. පුළුවන් නම් පුළුවන් බැර නම් බෑ. මේ මොකද්ද පුළුවන් කියලා කියන්නෙත් නෑ බෑ කියලා කියන්නෙත් නෑ. දෙකට දෙවරියට පස්සේ වෙන දේ තමයි සමාජය තුළ අර බීතිය වර්ධනය වෙන නිසා මේකදී ආණ්ඩුවේ හැසිරීම වගකීම ඊටාත්ම වැරදි නරක හැසිරීමක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ සිද්ධිය සමාජයට අපිට බලපාන්නේ කොහොමද අහිතකර විදියට? ඇත්ත ගත්තොත් මේ සිදුවීම ඊටාත්ම අහිතකර සිදුවීමක් ලෙස අපිට බලපාලා තියෙනවා. පළවෙනි කාරණා තමයි අපි කාටවත් තාම තේරෙන්නේ නැතුණාට ඉක්මනින් තේරෙවි. මොකද්ද මේ සිදුවීම අපේ රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල කරලා තියෙන්නේ. ඔබ කවුරුත් දන්නවා මේ සිදුවීම සිද්ධ වෙනකොටත් අපේ ආර්ථිකේ වැටලා තිබුණේ. අපි ණය ගොඩක් මත ජීවත් වුණේ. නිෂ්පාදන කඩා වැටලා තිබුණේ. යන්තම් අපි අල්ලගෙන ගියේ මොකෙන්ද? මැද පෙරදක රැකියා, සංචාර කර්මාන්තය වගේ එක තමයි අන්තම් අල්ලන් ගියේ. දැන් මේ සිදුවීමෙන් මොකද කරලා තියෙන්නේ? සංචාර ව්‍යාපාරය මුළුමනින්ම ඉවර කරලා තියෙනවා. දැන් සංචාරකව ලංකාවේ නැහැ. දෙතුන් දෙනෙක් තමයි ඉන්නේ. ලංකාවට එන්නේ නැහැ. ගුවන්තොටුපළ පාළු වෙලා. යන කට්ටිය ඉන්නව එන කට්ටිය කවුරක්වත් නැහැ මෙහෙට. එනවනම් මෙහෙට ඉන්න ඒ හිටපු ශ්‍රී ලාංකිකයෝ මෙහෙට આવත් තරන්න විදේශිකයෝ මෙහෙට එන්නේ නැහැ. ඒ නිසා තමයි රුසියාවෙන් අර 15ක් කෙස්සක් ආවම ඒක නිවුස් එකක් වුණේ. නැත්තම් ප්‍රවෘත්තියක් වෙන දෙයක් නෑ නේකනේ. සංචාරකයෝ 10ක් 15ක් ආවම ප්‍රවෘත්තියක් වෙනවද ඒක? නෑ ප්‍රවෘත්තියක් වුණේ ඇයි? කවුරුත් එන්නේ නැති වෙලාවක රුසියාවෙන් කීප දෙනෙක් ආවා. ඒතකොට ප්‍රවෘත්තියක් ඒක අපිට. ඒක හරියටම අර මත්තල ගුවන්තොටුපළට ගුවන් යානාවක් ආවා වගේ. දැන් මත්තලට ඒකල ගුවන් යානාවක් ආවම ප්‍රවෘත්තියක් කරනවනේ ඒක. මත්තල ගුවන් යානාවක් ආවා කියලා. ඉතින් ගුවන්තොටුපළට ගුවන් යානාවට වෙන මොනවද දෙන්නේ? ගුවන්තොටුපළ තියෙන ගුවන් යාන එන්නනේ. ඒක ප්‍රවෘත්තියක් වෙන විදිහක් නෑ. ඔන්න ගුවන්තොටුපළට නැවක් ආව නම් ප්‍රවෘත්තියක්. ආවල් ගුවන්තොටුපළට නැවක් ආවා කියලා. ගුවන්තොටුපළකට ගුවන් යාන යෑම ප්‍රවෘත්තියක් වෙන දෙයක් නෑ. ඒක තමයි ස්වභාවය. දැන් මේ මාතර බස් ස්ටෑන්ඩ් එකට බස් එකක් ආවම ප්‍රවෘත්තියක්ද? ඕකේ බස් ස්ටෑන්ඩ් එකේ බස්මනේ තියෙන්නේ. ඔතනට ප්ලේන් එකක් ගොඩ බෑවොත් ප්‍රවෘත්තියක් නේද? එහෙමනේ වෙන්නේ ප්‍රවෘත්තියද නේමනේ ප්‍රවෘත්ති වෙන්නේ. දැන් මේ උනේ මොකද්ද? මේත් එහෙම තමයි. සංචාරක වෙන එක ප්‍රවෘත්තියක් වෙන හේතුවක් නෑනේ. හැබැයි දැන් අපිට ලොකු ප්‍රවෘත්තියක් හදුනා රුසියන් කාරෝ කියපු දෙනෙක් ආවා කියලා. ඇයි ඒ? සංචාරක එන්නේ නැති නිසා. සංචාර ව්‍යාපාර තදින් වැදලා තියෙන මේ ප්‍රශ්න. ඒ නිසා හෝටල් දැන් පාඩුවට දුවන්නේ. සමහර හෝටල් වහලා සේවකයෝ ගෙදර යවන පඩි දීලා. හෝටල් වැහුවට පස්සේ ප්‍රශ්න තියෙන්නේ හෝටල් අයිතිකාරට පාඩුව කියන එක නෙවෙයි.
හෝටලේ සේවකයට පාඩු කියන එක නෙවෙයි හෝටල් කර්මාන්තයත් එක්ක සංචාරක ව්‍යාපාරات එක්ක ජීවත් වෙන ජීවිකාවකට ගහ ගන්න විශාල යාන්ත්‍රණයක් තියෙනවා. ඒකට වාහන සපයන කට්ටිය, ටුවර් ගයිඩ්ලා, ඊළඟට එයාට භාණ්ඩ විකුණන අය, ඒ භාණ්ඩ හදන අය, දෙවන්ත ජාලයක් තියෙනවා. ලක්ෂ ගාණක් ජීවත් වෙන ජාලයක් තියෙනවා. ඒ ජාලය සම්පූර්ණයෙන් කරවටලා තියෙන්නේ අපි දන්නේ නැහැ මේක කොයිතරම් ඉක්මනින් ගොඩ ගන්න පුළුවන්ද කියලා. මොකද අපේ සමාජය ඇතුලේ ආණ්ඩුව මැදිහත් වෙලා ආරක්ෂාව පිළිබඳ සහතික හදන තාක්කල් සංචාරකයෝ එන්නේ නැහැ. දැන් සංචාරකයෝ එන්නේ මෙහෙට ළමයි ඉස්කෝලේ යන්නේ නැත්තම්. දැන් කල්පනා කරන අපේ සහෝදරු නේද? සංචාරකයෙක් ලංකාවට එනවාද? අපි අපේ ළමයා මේ ලංකාවේ ජීවත් වෙන අපිනේ. අපි අපේ ළමයාව ඉස්කෝලේ යවන්නත් තම බය නම් ඉන්නේ. සංචාරකයෙක් එන්නේ මෙහෙට එන්නේ නැහැ. ඒ නිසා සමාජය ඇතුළත මේ බිය තුරන් කරලා ආරක්ෂාව පිළිබඳ සහතිකය හදන්න ඕනේ ආණ්ඩුව ඒක කරන්න නැතු වෙන නිසා සංචාර ව්‍යාපාරේ වැටලා තියෙන සංචාර ව්‍යාපාරේ වැටිලා ඉතාමත් නරක නිසා අපි ආර්ථිකයට බලපාන. නිසා දෙවන්ත ආර්ථික අරබුදයක අනතුරක් අපි ඉස්සරහා තියෙනවා. සංචාර ව්‍යාපාරය විතරක් නෙවෙයි. අපි කවුරුත් දන්නවා මේ සිද්ධියත් එක්කෙන් මේ සිද්ධිය සම්බන්ධව මුස්ලිම් ව්‍යාපාරික ගණනාවක් ගන්නවා අත්තරංගුවට. නිසා අපේ රටේ ගත්තොත් එimhe ආනයන අපනයන ක්ෂේත්‍රයේ ලොකු පංගුවක් දරුවා මුස්ලිම් ව්‍යාපාරික මහත්තුරු. ආනයනවලදී අපනයනවලදී විශාල පංගුවක් ඒගොල්ලෝ දරුවා. වෙළඳාමේදී විශාල පංගුවක් ඒගොල්ලෝ දරුවා. භාණ්ඩ මිලදී ගැනීම වලදී විශාල පංගුවක් ඒගොල්ලෝ දරුවා. දැන් මොකදලා තියෙන්නේ? ඒවෙන් විශාල ප්‍රමාණයක් නතර වෙලා තියෙන්නේ. ආනයන නතර වෙලා, අපනයන නතර වෙලා, භාණ්ඩ මිලදී ගැනීම නතර වෙලා, අබලි ද්‍රව්‍ය මිලදී ගැනීම නතර වෙලා, ගම්මිරිස් මිලදී ගැනීම නතර වෙලා. ඒ නිසා මේක පැති කීපයකින් අපේ රටේ ආර්ථිකයට බරපතල බලපාන. දෙවන්ත ආර්ථික අර්බුදයේ තිබිච්ච ආර්ථික අර්බුදය තව වැඩි කරලා මේක අපට ඔරොත්තු දෙන්නේ නැති මට්ටමේ ආර්ථික කඩාවැටීමක් දක්වා ගෙනියන්න මේක අනිවාර්යයෙන්ම හේතු වෙලා තියෙන කියන කාරණේ පිළිබඳව අපි මතෙන් සැකයක් තියාගන්න ඕනේ නැහැ. ආණ්ඩුවට මේක පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ওই ආණ්ඩුව සංචාර ව්‍යාපාරයට සහන පැකේජ් දෙනවා කියලා ගානේ. ඔය කරන්නේ බොරු. මොකද කරලා තියෙන්නේ? වැට් එක පොඩ්ඩක් අඩු කරලා සංචාර කර්මාන්තයට. ඊට අමතරව ණය ගත්තම ණයවල පොලි දැනට ආය කරන්නේ නැහැ කියලා කියනවා. ඒකෙන් මේක ගොඩ ගන්න බෑ. මේක ගොඩ ගන්න මොකද වෙනව ගමත එකක් සංචාරකව ගෙන්න දෙන්න ඕන. දැන් මේ නැත්තේ කවුද? දැන් විදේශ සංචාරකොත් නැහැ, දේශීය කට්ටියත් නැහැ. ලංකා කට්ටියත් ඉස්සර ගියානේ හෝටල් වලට දැන් යන්නේ නැහැ. කවුරුත් යන්නේ දැන් කවුරුත් ඉන්නේ බයේ ඉන්නේ. හෝටල් කාටවත් යන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආරක්ෂාව තහවුරු කරලා සංචාරකෙන් ගෙන්වා ගැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් ආණ්ඩුව හදන්න ඕන එකක්. දෙක තමයි මේ පාඩුව නිසා සංචාර කර්මාන්තේ වැටෙන එක වළක්වන්න උන්ට මීට වඩා එහා සහන ප්‍රමාණයක් දෙන්න ඕන. සහන ප්‍රමාණයක් දෙන්න ඕන. දැන් මොකද ආණ්ඩුව කලබලයේ කඩිමුඩියේ සහන දෙන්න මුදල් වෙන් කරමින් ඉන්නේ ඒවට නෙවෙයි. ආණ්ඩුව කලබලයේම ජනාධිපතිට වාහනයක් ගෙන මුදල් වෙන් කරගෙන ඉන්නවා. ආරක්ෂක ලේකම්ට වාහනයක් ගෙන මුදල් වෙන් කර ගන්නවා. ඒවා කලබලයි. හරි ඉක්මන්. හැබැයි මේ කඩාවැටෙන ආර්ථික කොට ගන්න ඒක ලොකු කලබලයක් නෑ. ඒ නිසා මේක ආර්ථික කඩාවැටීමේ විශාල අනතුරක අපි ජීවත් වෙනවා. ඒ වගේම පැත්තෙන් ගත්තම අපි කවුරුත් දන්නවා ඒක විසින් සමාජය තුළ දෙවන්ත සමාජ පරිහානියක් හදනවා. මේ ආර්ථික කඩාවැටීම අනාරක්ෂිත භාවය විසින් සමාජය තුළ දෙවන්ත සමාජ පරිහානියක් හදනවා. ඒ පරිහානිය මං හිතන්නේ අපේ සෞදුන්නේ අපිට තේරුම් ගන්න බැරි තරම් ලොකු එකක් කියලා අපි හිතන්නේ. සමාජය තුළ. සමාජය අනාරක්ෂිත කරලා තියෙන්නේ. ඒක විශාල මානසික ප්‍රශ්නයක් අපි හැමෝටම. මේක අසර ඊළඟසේ ජාතිවාදය එනවා. ජාතිවාදයට අපිට හානි කරයිනේ. මොකද අපි මොකක් කිව්වත් අපි සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ මේ හැමෝම එකට ජීවත් වෙන රටක්. බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් මේ හින්දු මේ ආගම් ඔක්කොම එකට ජීවත් වෙන රටක්. ඔක තමයි යථාර්ථය. ඒ නිසා මේ රටේ අපි ඔක්කොම මොන ආගම දැහුවත් මොන භාෂාවක් කතා කරත් මොන ජාතිකත්වයට අයත් වුණත් අපි හැමෝම එකට ජීවත් වෙන්න ඕන. අන්තවාදය පරද්දන්න ඕන, ත්‍රස්තවාදය පරද්දන්න ඕන. ඒ ඇස්සේ සාමාන්‍ය ජනතාව එකට ජීවත් වෙන්න ඕන. හැබැයි එහෙම නැති වුණාට පස්සේ ජනතාව අතර ජාතිවාදය මතුනාට පස්සේ මොකද තියෙන්නේ? ඒක සමාජයට ඉතාමත් හානි කර වෙනවා. ජාතිවාදී හානිය කොහොමද සිද්ධ වෙන්නේ? ජාතිවාදයේ හානිය අපි දකින්නේ සිද්ධ වෙන්නේ මෙන්න මේ විදියට. දැන් මේ සිද්ධියත් එක්ක මුස්ලිම් විරෝධී මානසිකත්වයක් සමාජෙ ගොඩ නැගිලා තියෙනවා. අපි කියන්නේ මේක පරද්දන්න ඕනයි කියලා. ඒකට බය වෙන්න එපා. ඇයි දැන් සමාජය තුළ මුස්ලිම් විරෝධී මානසිකත්වයක් ගොඩ නැගිලා මුස්ලිම් ජනයාට හිරිහැර කරන පටන් ගත්තොත් නිකන් වචනෙන් හරි මොකදලා තියෙන්නේ? ඔවුන් ජාතික සමගිය පැත්තට එනවා වෙනුවට ඔවුන්ට යන්න සිද්ධ වෙන්නේ ඔවුන්ට පිළිසරණ පතන්නේ කාගෙන්ද? ඔවුන්ට යන්න සිද්ධ වෙන්නේ ඔවුන්ට පිළිසරණ පතන්න වෙන්නේ තවත් අන්තවාදී පැත්තෙම තමයි. එනිසා ඊළඟ ප්‍රහාරය සඳහා මිනිස් බෝම්බ හදන්න මම හිතන්නේ මේ සමාජේ කවුරුවක්වත් මැදිහත් වෙන්න ඕනේ නැහැ කියලා. ඊළඟ ප්‍රහාරයට මිනිස් බෝම්බ ඕනනේ.
මිනිස් බෝම්බුවට පත් කරන්න, එතෙන්ට ජනතාව තල්ලු කරන්න මැදිහත් වුණොත් ඒක විශාල අපරාධයක්. දැන් අපි දන්නා තම සමහර තොරතුරු තියෙනවා. පාසල් පටන් ගත්ත වෙලාවේ අපිට ওই සමහරව කතා කරලා කිව්වා පාසල් වල ගොඩක් ළමයි ආවේ නැහැ. 60යි 70යි ඔහොම තමයි පොඩ පොඩ ආවේ. ඒ ආපු සමහර තැන්වල ওই සමහර සිංහල බහුතරයක් ඉන්න පාසල මුස්ලිම් දරුවෝත් ඉන්නවා. කොළඹ පැත්තෙන් ගත්තා. සමහරට මුස්ලිම් දරුවෙක් ආපු තැනකදී අර සිංහල දරුවෝ ඒගොල්ලෝ දන්නේ නැහැනේ දේශපාලනේ. මේ මුකුත් තේරෙන්නේ ඒගොල්ලෝ අම්මා තාත්තා කියනවනේ ඒගොල්ලෝ දන්නේ. ගෙදර දේශපාලනේ ඒගොල්ලන් ගාව තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ අර මුස්ලිම් දරුවට කොන් කරලා දොස් කියනවා බයිනෝ. එතකොට මොකද තියෙන්නේ? ඔහු අර තමන් හිටපු යාළු මිත්‍ර කණ්ඩායමේ දැන් හුදකලා වෙලා කොන් වෙලා බැනුම් අහලා පීඩාටපත් වෙලා ගෙදර යනවා. ගෙදර යන්නේ වේදනාවෙන්. ගෙදරත් ඒ වේදනාව තියෙනවා. ඒක දිගට සිද්ධ වුණොත් එහෙම සමහරට ඊළඟ බෝම්බකරු ඔහු වෙන්න පුළුවන්. මොකද ඔහු වෛරයක් හදා ගන්නවා පොදු සමාජෙත් එක්කෙන්. නිසා එතෙන්ට ළමයි තල්ලු කරන්න මොකටද අපි? නිසා හරියටම අන්තවාදීන් තෝරලා බේරලා උන්ට දඬුවම් කරනවා මිස පොදු සමාජයට මුස්ලිම් සමාජයත් එක්ක ගැටුමක් හදාගන්න එක ඊටම අවශ්‍යයි. නමුත් එතෙන්ට මේක හැදෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි හිතන එක ඉතා බරපතලයි කියලා. දැන් සමහර කාර්යාල පාසල් ගත්තම පාසලේ ගුරුවරු හිටියා. ගුරුවරියෝ එකට එක ස්ටාෆ් එක හිටියේ. එකට කනෝ බොනෝ. නේ ඒ උත්සවයට මේගොල්ලෝ යනවා මේ උත්සවයට ඒගොල්ලෝ යනවා. කකා පිටි දැන් මොකදලා තියෙන්නේ මේකෙන් පස්සේ දැන් මූණ බලන්නේ නැහැ. hina වෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. සමහර පාසල් කියන ඕගොල්ලෝ ඉස්කෝලේට එන්න එපා කියලා. සමහර මුස්ලිම් ගුරුවරයන් සිත පාසල මාරු කරලා යන. එවැනි පීඩනයක් આવොත් එහෙම මේ බෝම්බ පුරාගත් ත්‍රස්තවාදීන් කරපු ක්‍රියාව තරම්ම බරපතලයි අනාගතයට. එනිසා අපි ඊ타මත්ම මාරු තත්ත්වෙ මත උනත් අපි ඉන්නේ තමයි පක්ෂයක් ලෙස අපි ජාතිවාද ටෙරරිස්ට්වරක දෙපයින් ඉන්න ඕන. මිනිස්සු ප්‍රතිපත්ති තියෙන බෑ මිනිස්සුන්ට. ප්‍රතිපත්ති තියෙනවා. අපිට පක්ෂයක්ද ප්‍රතිපත්ති තියෙන්න ඕන. අපේ ප්‍රතිපත්තිය මොකද්ද? සියලු මිනිස්සු සමානයි අපිට. සියලු මිනිස්සු අපට සමානයි නිසා ජාතිවාදයේ ආගම්වාදයට අපි වගේ ව්‍යාපාර තුල ඉඳ තියෙන්න පුළුවන් කමක් නැහැ. අපි ජාතිවාදයට විරුද්ධයි නම් අපි ජාතිවාදී නෙවෙයි නම් අපි ජාතික සමගිය වෙනුවෙන් නම් ඒ ජාතික සමගිය වෙනුවෙන් අපි ඉන්න ඕනකම තියෙන්නේ ඒකට පහසු වෙලාවක විතරක් නෙවෙයි. ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්න අමාරු වෙලාවෙත් දුෂ්කර මොහොතෙත් අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ තමයි වමේ කියලා කියන්නේ. ඒ තමයි ජනතා විමුක්ති කියලා කියන්නේ. ජාතිවාදයට එරෙහිව පෙනී ඉන්න එක පෙනී ඉන්න ඕනේ අපි ලේසි වෙලාවක නෙවෙයි. ජාතිවාදයට එරෙහිව පෙනී ඉන්න එක අමාරු වෙලාවෙදිත් දුෂ්කර වෙලාවෙත් අපි ඒක වෙනුවෙන් පෙනී ඉන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපි දකින්න තමයි මෙතන මේ ජාතිවාදය ඇවිස්සලා නැවත අන්තවාදයකට මේක තල්ලු වී යාමේ අනතුරක් අපි ඉස්සරහ තියෙන නිසා ඒ අනතුරෙන් අපි අපේ සමාජයේ මුදව ගත යුතු තියෙනවා කියලා අපි කල්පනා කරන නිසා ආර්ථිකයේ බිඳ වැටීම අනතුර වගේම ජාතිවාදයේ නැතුවීමේ අනතුර අපි ඉස්සරහ තියෙනවා. මොකද මට ආයි කියනකම තියෙන්නේ දැන් අපි හැමෝම කතා කරන ජාතික ආරක්ෂාව පිළිබඳව. අපේ රටේ මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව හරියටම තහවුරු වෙන්නේ මොකෙන්ද? හරියටම තහවුරු කරන්න පුළුවන්කම තියෙන සීළු අන්තවාදයන් නතර කරන්න ඕන. සීළු ජාතිවාදයන් නතර වෙන්න ඕන. එතකොට අවුලක් නැහැ. කොහේර තැනක ජාතිවාදයක් තිබ්බොතින් ඒ ජාතිවාදයට තනියෙන් පවතින්න බෑ. ඒකට අනිත් පැත්තේ ජාතිවාදයත් ඕන වෙනවා. කිසිම ජාතිවාදයක් තනියෙන් පවතින්නේ නැහැ සමාජයක. ඒ ජාතිවාදයේ පවතිනවා නම් ඒ ජාතිවාදී විසින් අනිත් ජාතිවාදයේ අවුස්සන. ජාතිවාදයෙන් ඇවිස්සෙන්න අන්තවාදයෙන් ටිකකට පස්සේ එතකොට ජාතික ආරක්ෂාවට ප්‍රශ්නේ එතනින්. මහජන ආරක්ෂාවේ ප්‍රශ්නේ එතනින්. ඒ නිසා මහජන ආරක්ෂාව පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳව කවුරු හරි ඇත්තට හිතනවා නම් ඒ සහතිකේ දෙන්න පුළුවන්කම තියෙන්නේ ජාතිවාදයේ අවුස්සපු තැනක නෙවෙයි ජාතිවාදයේ පරද්දපු තැනක ජාතික සමගිය හදපු තැනක. ඒක තේරෙන්නේ මේ සමාජයේ මේ මොලේ කලඳක් තියෙන මිනිස්සුන්ට. ජාතිවාදී අවුස්සගෙන තරහ කරගෙන මරාගෙන සතුරු බවට පත් කරගෙන ආරක්ෂාවක් හොයන්න බෑ. අපි හරියටම තෝරලා ත්‍රස්තකියා කරපු අය අන්තවාදීන් හොයාගෙන මේ ව්‍යාපාරේ පරාජයටපත් කරවන්න ඕන, දඬුවම් කරන්න ඕන. ඒ වගේම අපි හරියටම ස්ථාවරේ ඉඳලා සාමාන්‍ය ජනතාව අතර සමගිය ගොඩනගන්න ඕන. ඒක කරන්න අසමත් නම් ජාතික ආරක්ෂාව කියන එක කවදාකවත් ගොඩ ගන්න පුළුවන් එකක් නෙවෙයි. නිසා ඒ ප්‍රශ්නේ අපි ඉස්සරහ තියෙන අභියෝගයක් හැටියට. ඒ වගේම අනිත් පැත්තෙන් අපි ගත්තොත් මේ මොහොතේදී රටේ ජන කොටස් අතර තියෙන මේ අවිශ්වාසය අපේ ජීවත් වෙන බාධා කරලා තියෙනවා. අවිශ්වාසයෙන් කොහොමද අපි ජීවත් වෙන්නේ? අල්ලපු විතර මනුස්සයා හතුරෙක් වගේ පෙනුනොත් අපි කොහොමද ජීවත් වෙන්නේ මේකද? පාසලේ යන ගුරුවරිය අපිට හතුරෙක් වගේ නම්, කාර්යාලයට යන පුද්ගලයා අපිට හතුරෙක් වගේ නම් ජීවත් වෙන සමාජයක බෑ. ඒ නිසා මේ සමාජය තුළ මේ හදලා තියෙන මේ සිද්ධිසින් හදපු හැදුනා නෙවෙයි හැදුවා. මම වාක්‍යයෙන් කියන්නේ මේ සිද්ධි නිසා හැදුනා නෙවෙයි මේ සිද්ධිය පදනම් කරගෙන සමහර ජනමාධ්‍යත් සමහර දේශපාලන පක්ෂත් මැදිහත්ලා හදපු මතයක් තියෙන මොකද්ද?
අපි හැමදෙනා දිහාම සතුරු හැම බලන හදලා තියෙන නිසා ඒ සතුරු හැම බලන හදපෙක අපි හිතනවා වෙනස් කළ යුතු තියෙනවා කියලා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේක ඇතුලේ තව අවශ්‍යයක් තියෙන මොකද්ද මේ සිද්ධිය ධනවාදී දේශපාලන කණ්ඩායම තමන්ගේ වාසියට පාවිච්චි කරන උත්සාහ කරමින් ඉන්නේ. මේ සිද්ධිය අපි ඒක නස් විමසිල්ලෙන් ඉන්න ඕන පක්ෂයක් හැටියට. මොකද්ද? දැන් බලන්නකෝ. දැන් මේ සිද්ධිය වුණාම අගමැතිවරයා මොකද්ද කරන්න යන්නේ? අගමැතිවරයා මේ සිද්ධිය පාවිච්චි කරන හදනවා. ඔහු පහුගිය කාලේ ගේන්න උත්සාහ කළා ගේන්න බැරි වෙච්ච ප්‍රතිතස්ත පනත ආපහු ගේන්න. දැන් පාර්ලිමේන්තුවේ ගත්තමත් අනුර සහෝදරයා ප්‍රශ්න අහුවට පස්සේ ඔහුගෙන් මේ ප්‍රහාරය පිළිබඳ ඔහු මොකද්ද කියන්නේ දිගටම කියන්නේ? මේක ගොඩ දාන්නම් අපිට අර පනත ඕන. ප්‍රතිතස්ත පනත ඕන. නැත්නම් ත්‍ස්තවාදීන් කලින් හඳුනා ගන්න බෑ. අතන ගන්න බෑ. එනිසා මේ ඛේද වාචකේ පාවිච්චි කරන උත්සාහ කරන මොකද්ද? ඔහුගේ දේශපාලන අරමුණක් ඉටු කරගන්න උවර බටේ රටවල පොරොන්දුලා තියෙනවානේ අලුත් පනතක් ගෙනවා කියලා. ඒ කියන්නේ. ඒ කියන්නේ මොකටද? දැන් ධනවාදයේ දුර්වලයි. ධනවාදයට එරෙහිව විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් හැදෙනවා. ඒ නිසා ත්‍රස්තවාදයේ නාමයෙන් ඒ උද්ඝෝෂණ නඩපත් කරන්න ඕන. ආණ්ඩු විරෝධය නවත්තන්න ඕන. ආණ්ඩු විරෝධීව ත්‍රස්තවාදීන් කළ හිරේ දාන්න ඕන. ඒකට පනතක් ඕන. ඒ පනත ගෙන්න හදනවා මේ ඇත්ත ත්‍රස්තවාදය පාවිච්චි කරලා. ඒ නිසා මේ අර බොරදියේ මාළු වලනවා වගේ මේ ඛේද වාචකේ පාවිච්චි කරලා මේ ඛේද වාචකයේ අස්සේ තමන්ගේ වෙනපටු අරමුණු ඉටු කර ගැනීම සඳහා දරන උත්සාහයන් අනුතුරුදායක රට අපි එක පරක් ගන්න ඕන. අගමැතිවරයා උත්සාහය දරමින් ඉන්නේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා මොකද ගන්නෙ? මහින්ද රාජපක්ෂ මහත්තයලා උත්සාහ කරමින් හිටියා. දැන් ටිකක් අමාරුලා තියෙන්නේ. මොකද්ද මේ සිද්ධිය පාවිච්චි කරලා රට රකින්න පුළුවන් Tamanටය මේව පරද්දන්න පුළුවන් Tamanටය කියලා හදලා නැවත ඒගොල්ලන්ට බලයට එන පාර කපන්න උත්සාහ කරමින් හිටියා. නමුත් දැන් ওই සමහර කාරණා එල්දර වුණාට පස්සේ පොඩ්ඩක් මේක අමාරුලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා මෑතක ගියා එක වෙලාවක බැසිල් රාජපක්ෂ මහත්තයා ප්‍රසිද්ධියේ කියනවා ඒගොල්ලෝ තමයි කියලා නැගෙන පළාතේ මුස්ලිම් පල්ලි 200 ගාණක් හදලා දුන්නා. බැසිල් මහත්තයා කිව්වේ ඒගොල්ලන් කාලේ නැගෙන පළාතේ මුස්ලිම් පල්ලි 240 ගාණක් හැදුවා කියලා ඒගොල්ලෝ. ඊට පස්සේ අර මඩකලපුව ඔය ශරියා විශ්වවිද්‍යාලයක් නෙවෙයි ඒක විශ්වවිද්‍යාල මට්ටමේ එකක්. ඒකට මුල් ගලා තියන්න ගියේ කවුද? මහින්ද මහත්තයා කාලේ මහින්ද මහත්තයාගේ ඇමතුරු තැන් මුල් ගලා තියන්න ගියේ. එතකොට ඒ නිසා මේ ඒ වගේ කරුණු ඉල්දර වෙච්ච නිසා විශේෂයෙන්ම මේ අයට පඩිපවා ගෙවුවා කියන ඉල්දර වෙච්ච නිසා දැන් චුට්ටක් අමාරුකමක් තියෙනවා මේක පාවිච්චි කරගන්න. නමුත් තාමත් උත්සාහ කරමින් ඉන්නවා මේක පාවිච්චි කරගන්න තමන්ගේ වාසියට. ඩලස් ලප්පරෝ මහත්තයා තමයි මුල් ගිහලා තිබ්බේ අර විශ්වවිද්‍යාල හදන එකට. ඒ නිසා එහෙම තිබිදී පවා මහින්ද රාජපක්ෂ මහත්තයලා මේක උත්සාහ කරමින් ඉන්නවා තමන්ගේ දේශපාලන වාසනාව පාවිච්චි කරගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උත්සාහ කරමින් ඉන්නෝනේ. මම අපි ඔයගොල්ලෝ කවුරුත් දැක්කා මේ සිද්ධිය වෙච්ච ගමන් මොකද කරේ? වෙච්ච ගමන් කිව්වේ තමයි මම දැන් නිදහස් ප්‍රශ්නයක් නෑ මට. දමගේ පුරවැසිකම සම්බන්ධ ප්‍රශ්නෙත් ඉවරයි කියලා නේද? මම නිදහස් මිනිස්සෙක් කියලා පස්සේ මොකද කිව්වේ? මම ලෑස්ති මේක බාර ගන්න. ඒක තමයි හුඟ දෙනෙක් මේ කිව්වේ හරියට ගෝඨාභය මහත්තයා කරපු වැඩේ මලගෙදර ඇවිල්ලා මගුල් කාඩ් එක බෙදුවා වගේ කියලා. මේ විපතක් වෙලා තියෙනවා මෙතන. ඒ විපත වෙලා තියෙන ලාක ඒක මැදිහත් ඒක බේරන්න ඒකට මැදිහත් වෙන වෙනුවට ඇවිල්ලා කියන මොකද්ද විපත ඇස්සේ මම ජනාධිපති වෙන ලෑස්ති ඒකට උදව් කරන්න කියලා. ඒකලෝ හැමෝම කල්පනා කරන්නේ මේකෙන් මොකද්ද තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා බලය ගැනීම සඳහා වෙච්ච පවතක් කරගන්න මේක උත්සාහ කරමින් හිටියා. ඒක රට අවාසි. විශේෂයෙන් මම කල්නු කිව්වා කියන්නේ තමයි මොකද්ද අපේ රටේ කල්නුත් තිබුණා සමහර අයගේ තියෙන විශ්වාසයක් මෙන්න මෙහෙම රටට තද පාලකෙක් ඕන කියලා. දැඩි පාලකෙක් ඕන කියලා. ඒක හැදෙන්නේ මේ අරාජිකත්වයේ දකිනකොට මේ රනිල් මෛත්‍රී අරාජිකත්වයේ දකිනකොට හිතෙනවා මේක හරියන්නේ නැහැ තද පාලකෙක් ඕන කියලා. හැබැයි ওই ජනතාව තමයි තද පාලකෙක් ඕනේ නැහැ කියලා කලින් මහින්ද පෙරද්දුවේ. මිනිසුන්ගේ හැටිනේ අපිට මේ මොහොතේනේ ප්‍රශ්න දැනෙන්නේ. ඕකේ හැටි තමයි නේද? දැන් දතේ කැක්කුමක් හදුනා අපිට හිතෙනවා දතේ කැක්කුම අර වෙන ඕන කැක්කුමක් කමක් නැහැ කියලා. අපි හිතන්නේ ඒ වෙලාවට හිතන්නේ දතේ කැක්කුම තියෙනකොට අපි හිතන්නේ මොකද්ද ලෝකේ තියෙන අමාරුම කැක්කුම තමයි දතේ කැක්කුම කියලා. ඒ නිසා අපි ලෑස්ති ඒක වෙනුවට වෙන ඕන කැක්කුමක් මාරු කරගන්න. බඩේ කැක්කුමක් හැදෙන්නකෝ. ඒතර අපි හිතනවා ලෝකේ තියෙන අමාරුම කැක්කුම තමයි බඩේ කැක්කුම කියලා. අපි හිතනවා අපි කල්පනා කරනවා බඩේ කැක්කුම වෙනුවට වෙන ඕන කැක්කුමක් ගන්න අපිට පුළුවන් කියලා. ওই කැක්කුම් කොයි එකත් එකයි. ඒ නිසා ඔක මාරු කළ හරියන්නේ නැහැ. දැන් නිසා එක වෙලාවක ඒකාධිපතිත්වයේ පා කියලා යහ පාලනය ගැන ඕනයි කියලා මහින්ද ගානු පෙරද්දුවනේ. දැන් ඒ ජනතාව තමයි දැන් මතක් කරන මොකද හරියන්නේ නැහැ දැන් ඒකාධිපති කෙනෙක් ඕන, තද මිනිහෙක් ඕන. මේක රකින්න කෙනෙක් ඕන කියලා හරියන්නේ නැහැ. ආයෙ අර ප්‍රශ්නෙම තමයි එන්නේ. දැන් ඕනේ මොකද්ද? දැන් ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයත් පැත්තක දාලා, ජාතික සමගියත් පැත්තක දාලා, මානවිකම් පැත්තක දාලා
ජාතික ආරක්ෂාව ගැන විතරක් හිතලා ඒකාධිපතියක් හදන ආණ්ඩුවක් නෙවෙයි උනකම තියෙන්නේ. ජාතික ආරක්ෂාවයි මහජන ආරක්ෂාවයි මානව හිමිකනුයි ප්‍රජාතන්ත්‍රවාදී ඔක්කොම එකට හදන්න පුළුවන් බලවේගයක් දැන් ඕන. ඒක හදන්න මෛත්‍රීපාල මහත්තයාට බෑ. ඒක හදන්න රනිල් මහත්තයාට බෑ. ඒක හදන්න මහින්ද මහත්තයාට ගෝඨාභය මහත්තයාට බෑ. ඒක හදනවා නම් හදන්න පුළුවන්කම තියෙන්නේ මේ රටේ සියලු බලවේග එකතු කරගත්තු වමේ ව්‍යාපාරික නායකත්වයෙන් ජනතා විමුක්ති නායකත්වයෙන් හදන ජනතා මධ්‍යස්ථානයකට විතරයි කියන එක අපි තා පැහැදිලි කරන්න ඕනකම තියෙනවා. එච්චරයි මේකට ගවුන්මක තියෙන්නේ. නිසා අපිට අර කියන්න බෑ අපිට නිසා ඒ අරුබුදේ තියෙන. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම. අනික තමයි මේ සිද්ධිය පාවිච්චි කරලා සමහරු අපිට අවලාද ගන්න පටන් ගන්න තියෙනවා. ඔයගොල්ලෝ කවුරුත් දන්නෝ නේද? මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව ඉන්න බංකොලොත් වෙච්ච මිනිස්සු අපිට ඉස්සලා අවලාද ප්‍රමාණයක් ගියව මොකද්ද? අපි කවුරුත් දන්න මේ සිද්ධියට කොළඹ දෙමළ කොටින් ගත්ත ව්‍යාපාරිකයෙක් ඒ ව්‍යාපාරිකයා ජනතා විමුක්ති වුණේ ජාතික ලැයිස්තුවේ ව්‍යාපාරිකයෙක්. අපි ඒක නෑ කිව්වේ නෑනේ. දැන් ඒක පදනම් කරන් අපිට ගන්නවා ජනතා විමුක්ති පෙරමුණ එක සම්බන්ධයක් තිබුණා කියලා. දැන් ඊට පස්සේ මේවට සම්බන්ධව කඩු කිනිසි ආයුධත් එක්කෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මන්ත්‍රීවරු ගත්තා. ඊට පළාසව මන්ත්‍රීවරු, නගරාධිපතිවරු, නාගරික මන්ත්‍රීවරු කීප දෙනෙක් ගත්තා අත්අඩංගුවට. ඉතින් ඒගොල්ලොත් මේකට සම්බන්ධයිද? එහෙම නෙවෙයි තියෙන්නේ. අපේ සමාජයේ ඉන්න බොහෝ දෙනා අපි දන්නේ නැතුව එක එක දේවල් සම්බන්ධලා තියෙන පුළුවන්කම තියෙනවා. දැන් ජනතා විමුක්ති පැත්තෙන් ගත්තොත් එහම අපි ඔකින ව්‍යාපාරිකයා 2015 අපේ ජාතික ලැයිස්තුවට අපි එනකොට අපේ ජාතික ලැයිස්තුවේ 20 ගණනක් හිටියා. ඒ අය ඔක්කොම සමාජයට ඉතාම ඉහළ මට්ටමේ අය. සාමාන්‍ය දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තුව හදන්නේ පක්ෂ සමාජිකයන්ගෙන් නෙවෙයි. ඡන්දෙට ඉල්ලන්නේ සමාජිකයෝ. ජාතික ලැයිස්තුව කියලා කියන්නේ සමාජිකයෝ නොවනට අවස්ථාවක් දෙන්න හදන එක. ඒකට සිංහල දෙමළ මුස්ලිම් අවස්ථාවක් දෙන්න ඕන. සමාජයේ ඡන්ද ඉල්ලන්න තියාට අවස්ථාවක් දෙන්න නිසා අර ව්‍යාපාරික මහත්තයාට අපි අවස්ථාවක් දුන්නා. ඒ 2015 වෙනකොට අපි ආන්නේ තමයි 2015 වෙනකොට ඒ මහත්තයා පිළිබඳව ඒ ව්‍යාපාරිකයා පිළිබඳව කිසිම නීති විරෝධී කාර්යයක් පිළිබඳව චෝදනාවක් තිබුණේ නැහැ. කිසි පොලිසියකින් ඔහු හොයලා තිබුණේ නැහැ. ඔහුට විරුද්ධව පැමිණිල්ලක් තිබුණේ නැහැ. ඔහු ගැන කිසිම තොරතුරක් බුද්ධියන්සරේ මොකක් හරි එක තිබුණේ නැහැ. ඊට අමතරව ආණ්ඩු දෙකම ඔහුට සම්මාන දීලා තිබ්බ මොකද්ද? හොඳම ව්‍යාපාරිකයා හැටියට. දක්ෂ ව්‍යාපාරිකයට සම්මානයක් දීලා තිබ්බා. ඒ නිසා අපි ලයිස්තුවට ගන්නකොට ඔහු මෙවැනි ව්‍යාපාරික සම්බන්ධයි කියලා කවුරුවක්වත් දැනන් හිටියේ නැහැ. පස්සේ දැන් මේක සිද්ධ වෙලා තිනවා. ඒකට අපි කොහොමද වා කියන්නේ? දැන් අපි කියන දේ තමයි දැන් අපේ බාධාවක් නැහැ. ඉතින් සමත පරීක්ෂණ කිරීම අයිතිය තියෙන පොලිසියට පරීක්ෂණ කරලා ඔහුගේ සම්බන්ධතාවයේ ප්‍රමාණයට අනුව දඬුවම් කරන්න. අපිට ප්‍රශ්නයක් නැහැ ඒකට. මොකද අපි සමාජිකයෙකුත් නෙවෙයි අපිට එහෙම බේර ගන්න ඕන කමකුත් නැහැ. හැබැයි ඒක එහෙමයි කියලා අපි එදාගත්තු තීරණ වැරදි කියලා අපි කියන්නේ නැහැ. මොකද එදා ඔහු ගන්නකොට ලයිස්තුවට ඔහු පිළිබඳව කිසිම චෝදනාවක් සමාජයේ කොහෙන්වත් තිබුණේ නැහැ. මොකද තමයි ඇත්ත කතාන්තරේ. ඒ නිසා දැන් මේ සිද්ධි පාවිච්චි කළා මොකද ගන්න යන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ මඩ ගැහිම් ව්‍යාපාරකුත් අරගෙන. ඔබ කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණ සෞදුර අපි කවුරුත් දන්නවා අපි විනයක් ඇතුව දේශපාලන කරන පක්ෂයක්. අපේ පක්ෂය තුල අපි ඉතා අසීරු මොහොතකදී පවා වැරදි කරන අය තියාගත්ත නැති පක්ෂයක්. ඔබට මතකයි අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුන් අපි අයින් කරා. මට මතකයි ඒක වෙලාවක පළාත් මන්ත්‍රීකම කරද්දී පළාත් මන්ත්‍රීකම කරන ලාවක අපේ සමහර අය ඒගොල්ලෝ සමහර වැරදි කරාට පස්සේ අජිත් කුමාර ඔය පාර්ලිමේන්තු සිද්ධි සම්බන්ධ කෙනෙක් අජිත් කුමාර පළාත් සභාවේ ඇමතිලා හිටියා. ඔහු වැරද්දක් කරා අපි ඔහු පක්ෂයෙන් අයින් කරා. ඔහුගේ අතීතය හිතන්නේ නැතුව. ඊට පස්සේ ඒ වගේම අපි අපේ පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජපානයේ ගිහිල්ලා ජපානට කෙනෙක් යන උත්සාහ කරාට පස්සේ මන්ත්‍රීකම් පාවිච්චි කළා. පොල්ගම්පොළ අපි ඔහු වහම පාර්ලිමේන්තු මන්ත්‍රීකම අයින් කර දැම්මා. ඒක අපිට හම්බුනේත් නෑ ආපහු. නිසා අපේ පක්ෂ කියලා කියන්නේ අපි පුද්ගලව රකින්න පක්ෂයක් නෙවෙයි. ඡන්ද වෙනුවෙන් වාසිය වෙනුවෙන් අපිට කවුරු රකින්න දෙයක් නැහැ. අපි විනයක් ඇතුව දේශපාලන ව්‍යාපාරයක් ඕනම කෙනෙක් සම්බන්ධයෙන් අපි විනයානුකූලව තීන්දුව ගන්න ව්‍යාපාරයක්. ඒක එහෙම තමයි. ඒ නිසා මේ වගේ සිද්ධි පාවිච්චි කරලා ඒ කියන්නේ දැන් මේ අන්තවාදීන්ට පඩි ගෙවපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයව දිනවන්න හදන මිනිස්සු අපට කියනවා අපි මේකට සම්බන්ධයක් තියෙනවා කියලා. ඒතර අපි කියන තමයි ජනතා විමුක්ති වුණ මේ කිසිම අන්තවාදයකට කිසිම සම්බන්ධයක් තියෙන පක්ෂයක් නෙවෙයි. සියලු අන්තවාදයන් ප්‍රතික්ෂේප කරන පක්ෂයක් අපි. සියලු ජාතිවාදයන් ප්‍රතික්ෂේප කරන පක්ෂයක් අපි. අපිට එක අන්තවාදයක් හොඳයි අනිත් එක නරකයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. සියලු අන්තවාදයන් විරුද්ධ නිසා මේක ASCII මේ වගේ අර පටු දේශපාලන අරමුණු කර ගැනීම සඳහා වෙච්ච උත්සාහයක් දරමින් ඉන්න කියලා අපි කවුරුත් දන්නවා. අනික් කාරණේ තමයි මේකත් එක්කෙන් රටේ ඇත්ත ප්‍රශ්නයට ගිහිල්ලා තියෙන්නේ. දැන් මේකේ මොකදලා තියෙන්නේ? දැන් මේ ජාතික ආරක්ෂාව මේ බීති ආවට පස්සේ ඇත්ත ප්‍රශ්නයට ගිහිල්ලානේ. ඒව ප්‍රශ්න නෙවෙයිද? දැන් මොකදලා තියෙන්නේ? වතුකම් කරන්ගේ රුපියල් 1000ක් ඉල්ලයි මේ සටන දැන් කැලේ ගිහින් තියෙන්නේ.
ඒක යට ගිහිලා තියෙන්නේ. ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නැද්ද? ඒ සටන යට එක වාසි කාටද? ඒ සටන යට එන එක ආණ්ඩුවට වාසි. ඒ නිසා මේක අනියමෙන් ආණ්ඩුවට වාසි කරලා තියෙනවා. ඊළඟට ගොවි ජනතාව තමන්ගේ අයිති සඳහා කරපු අරගලේ යට ගිහින් තියෙන්නේ. අපි තරුණ ශිෂ්‍යයෝ රැකියාව සඳහා කරපු අරගලේ යට ගිහින් තියෙන නිසා සමාජය ඇතුලේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරපු අරගලය යට ගිහිලා තියෙනවා මේ ප්‍රශ්නෙත් එක්ක. ඊටත් වඩා අපේ සමාජයේ පහුගිය අවුරුදු 3-4ක් තිස්සේ ලොකු සංවාදයක් ඇදලා රට අලුත් දේශපාලන ගමනක් ගෙන යාම සඳහා වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ වෙලා තිබ්බා. විද්වතුන් එකතු වෙලා විද්වත් සංවිධාන හදලා ප්‍රතිපත්ති හදලා ප්‍රතිපත්ති එළිදක්වලා ඒ සම්බන්ධ සංවාදයක් හදලා ඒ ප්‍රතිපත්ති මත පදනම් වෙලා ජනතා මධ්‍යස්ථානක් හැදීමේ සංවාදයක් හදලා සමාජය තුළ දෙවන්ත කතිකාවක් නිර්මාණය කරා මොකක් සඳහාද? අලුත් සමාජයක් හදන්න. ආර්ථික සංවර්ධනයේ තියෙන, ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන, මානව හිමිකම් රැකෙන, ජාතික සමගිය තියෙන, මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු වෙන අලුත් සමාජයක් හදන්න කතිකාවක් තිබ්බා, සංවාදයක් තිබ්බා. දැන් මොකදලා තියෙන්නේ? මේ සිද්ධියත් එක්ක මේ සංවාදයේ తాවකාලික උනත් යට කරලා තියෙනවා. ඒ වෙනුවට ආරක්ෂාව කියන කාරණේ විතරක් උඩට අරගෙන ඒක මත පීනලා බලයට එම සඳහා වෙච්ච කොඩි උස්සන කවුරුත් උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා මේ සිදුවීම අපි ගත්තොත් එහෙම පොදුවේ ගත්තොත් සමාජයට ඉතාමත්ම හානි කරලා තියෙනවා. මේක පොදුවේ සමාජයට හානි කරයි, රටේ ඉදිරි ගමනට හානි කරයි, මේක සිංහල දෙමළ මුස්ලිම් කාටත් හානි කරයි, විශේෂයෙන් මේක මුස්ලිම් ජනතාවට හානි කරයි. මේ සිද්ධිය නිසා වැඩිපුරම පීඩා විඳින්නේ වෙන කවුරුත් නෙවෙයි මුස්ලිම් ජනතාව. වැඩිපුරම හානිලා තියෙන්නේ මේකෙන් මුස්ලිම් ජනතාවට. මේ අන්තවාදීන් කරපු කාරණෙන් වැඩිම හානිය තියෙන්නේ තමන්ගේම ජනතාවක් වෙච්ච මුස්ලිම් ජනතාවට ඒ කරපු අයගේ. ඒ නිසා මේ සිද්ධිය ගත්තොත් යම් කවුරුත් දන්නවා මේක ඊටාත්ම බරපතල සමාජයට හානි කරපු සිද්ධියක්. ඒ නිසා මේ හානි පරාජයටපත් කළාම කරලා රට නැවත යහම ගෙනියම සඳහා වෙච්ච වාක්‍යයක් ඔයගොල්ලෝ අපි හැමෝටම තියෙනවා. මට ආපහු වාදන කරන්න ඕනකම තියෙනවා. මොකද සමාජය ඇතුලේ හැදෙන මෙන්න මේ මතය අපි පරද්දන්න මොකද්ද? සිද්ධියක් වුණාම ඒ සිද්ධිය විතරක් පදනම් කරගෙන දේශපාලනය කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක පරද්දන්න ඕනකම තියෙනවා. දැන් මේ සිද්ධිය වුණා මේ සිද්ධිය පදනම් කරගෙන රටේ ප්‍රධාන ප්‍රශ්න ජාතික ආරක්ෂාවයි කියලා ඒක නම් කරලා ඒ වෙනුවෙන් අනිත් ප්‍රශ්න ඔක්කොම යට කරලා ජාතික ආරක්ෂාව ගැන විතරක් හිතලා කවුරු හරි කෙනෙක් දේශපාලනය කරනවා නම් හරි බලයට උත්සාහ කරනවා නම් හරි ඒක වැරදි. ඒක ඊළඟ අනුතර තියෙන එතන. ඒ නිසා නැවතත් අපි කියන්නේ ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පරදුවට තියන්න මේ සමාජයට දෙන්න එපා. ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව වෙනුවෙන් මානව හිමිකම් සමාජ සාධාරණත්වය ජාතික සමගිය පරදුවට තියන්න ඉඩ දෙන්න එපා. අපට ජාතික ආරක්ෂාව ඕනේ හදන්න පුළුවන්කම තියෙන මොකක් එක්කද? මානව හිමිකම් ජාතික සමගිය ප්‍රජාතන්ත්‍රවාදය කියන කරුණුත් එක්ක විතරයි සැබෑ ලෙසම ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව හදන්න පුළුවන්කම තියෙන නිසා අපි එතෙන්ට තමයි පෙළගස්සන්න ඕනකම තියෙන නිසා මේ මෙවැනි හැදෙන උත්සාහයෙන් පරද්දන්න අපි කවුරුත් මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. ඒ නිසා ආදරණීය සහෝදරුනි මෙන්න මේ தත්ත්වය තුල ඔබට අපිට විශාල වගකීමක් තියෙනවා. එකක් මේක හරියට තේරුම් ගන්න ඕන අපි. තේරුම් අරගෙන හරි ස්ථාවරව ඉන්න ඕනකම තියෙනවා. අපිට තියෙන ප්‍රධාන වගකීම මොකද්ද? එකිනෙකා කියන කතන්දර පැත්තක දාලා ওই මූණු පොතේ කරන විග්‍රහ දැන් ওই මූණු පොතේ ඇතුළේ ඉන්න පඬිතුයෝ ටිකක් ඉන්නවනේ. ඔක්කොම ආචාර මහාචාර වගේ ඉන්නේ. හැමෝම විවිධ විග්‍රහ කරනවා. හරි ලේසි නෝකේ. හරිම ලේසි. ඔකට නේද පොඩි ඩේටා කීපයකට සල්ලි කීපයක් විතරයි යන්නේ. ඒ නිසා හිත ලියන ඔකට. රුපියල් 100ක් තිබ්බොත් එහෙම ලොකු මතයක් කියන්න පුළුවන් ඔකට. රුපියල් 9 කාඩයක් දාගත්තම නේද? ලොකු මතයක් කියන්න පුළුවන් ඔකට. ඒ නිසා පඬිතුයෝ වගේ මත කියන. ඊට පස්සේ ඒවත් ඒ වගේ ෂෙයා කරගන්න. දැන් කතාවක් තියෙනව නේද? දෙවියන් පාය ගහන්න නැති බිමේ මෝඩිය පිණුම් ගහනවා කියලා. ඒ වගේ ඔකසේ පිණුම් ගහන කට්ටියක් ඉන්නේ. ඒතකොට ඒවෙන් තමයි මත හැදෙන්න පටන් ගන්න. ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ සම්බන්ධ තේරුමක් තියෙන සාමාන්‍ය ජනතාව නිහඬ වෙද්දී අර තේරුමක් නැති පිස්සු දොඩවන කට්ටියක් හන්නගන්න ගත්තට පස්සේ ඒක හඬ බවටපත් වෙනවා. මට මතක් වුණේ අර ඇමරිකානු ජාතික කළු ජාතික නායකයා මාටින් ලූතර් කිං කියපු කතාව. නේද? ඔහු කිව්වේ මොකද්ද? අපේ යුගයේ තියෙන ඛේද වාචකය නම් නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියානුව හොඳ මිනිසුන්ගේ නිහඬතාවය කියලා කිව්වා. දැන් තාමත් හොඳ මිනිසු නිහඬයි නේ මේ සමාජය තුළ. දැන් කවුද හඬනගන්නේ? නපුරු මිනිසු දෙපැත්තෙම හඬනගනවා. අර පැත්තෙත් නපුරු කට්ටිය හඬනගනවා, මේ පැත්තෙත් නපුරු කට්ටිය හඬනගනවා. නිසා ඒක මතයක් වෙන්න දෙන්න බෑ. නිසා ජනතා විමුක්තියන අපට වාක්‍යමත් වෙන මොකක්ද? එකක් තමයි මේ தත්ත්වය හරියට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන සමාජය තුළ නිවැරදි මතය තහවුරු කිරීම සඳහා අපි මැදිහත් වෙන්න ඕන. ඒකට අපි කතා කරන්න ඕන. බය නැතුව. එකවර පිළිගන්න එකක් නෑ තමයි. මූණු පොතේ නම් මූණු පොතේ වාද කරගමු. කුණුහරුප කියන කට්ටියත් එක්ක නෙවෙයි. මොකද ඔගේ මහින්ද මහත්තයා කට්ටියක් ඉන්නවා වාද කරන්න බෑ. එකක් කියලා දෙවෙනි එක කියනකොට මේගොල්ලෝ පටන් ගන්න අර මොනවද
ලංකාවේ තියෙන තාම අසභ්‍යම වදන් වලින් පටන් ගන්න. ඒගොල්ලොත් එක්ක වාද කරන්න යන්න එපා. නේද? ඒක තේරුමක් නෑ. හැබැයි කරුණු තේරෙන අයට කරුණු කියා දෙන්න වගේම අපිට තියෙනවා. අපේ මිතුරන්ට, අසල්වැසියට, වැඩපළේ කෙනාට, පාසලේ මුණ ගැහෙන කෙනාට, මගදී මුණ ගැහෙන කෙනාට, අපි දන්න අයට, මොකද අපේ සමාජයේ බහුතරයක්, සාතිශය බහුතරයක් ජාතිවාදී. ඒකයි මම කියන්නේ. ජාතිවාදී. නිසා මේ අපේ මුණ ගැහෙමෝටම මේක ඇත්ත කතන්දර කියා දෙන්න ඕනකම තියෙනවා. අපට සමගියෙන් අපට ආරක්ෂාව කියන මානසිකත්වයේ සහිතව ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන් මොකද්ද සමගියම ඕන වෙන මොකුත් බෑ. අසමගියේ තියෙන තැනක කිසිම ආරක්ෂාවක් නැහැ. ඒකයි කියන්නේ. මේවා අර පොලිසිය මහත්තුරු කියනවා මේවා මේ මහා දෙවන්ත සංවිධාන ජාල නෙවෙයි. හැබැයි තනි මිනිහෙකුටත් ඕන නම් අනුතරක් කරන්න පුළුවන්. පීඩාවටපත් වෙච්ච වේදනාවටපත් වෙච්ච තරහ ගියපු තනි මිනිහෙකුට බැරිද අනුතරක් කරන්න? පුළුවන්. පුපුරුන් ද්‍රවිඩයක් හොයාගත්තා නේද බෝම්බයක් හදාගත්තා ඕක බැඳගත්තා එල පැන්නොත් එහෙම ඒක වළක්වන්න මොකක්වත් උපකරණ නැහැ ඒවා කලින් හොයාගන්න තියෙන දේවලුත් අමාරුයි ඒක වළක්වන්න පුළුවන් මොකද්ද එවැනි මිනිස්සු නිර්මාණය වළක්වන්න ඕන එවැනි මිනිස්සු නිර්මාණය කරලා ඒගොල්ලෝ බෝම්බ බැඳගෙන ආවට පස්සේ වළක්වන්න බෑ සමාජික වාක්‍යම තමයි එවැනි මිනිස්සු නිර්මාණය වළක්වන එක අන්නේ වැඩේදී අපි හිතන දේ තමයි මොකද්ද අපේ රටේ මුස්ලිම් සමාජයට විශාල කාර්යභාරයක් තියෙනවා මෙතන අපේ මුස්ලිම් සහෝදරුත් ඇති ලොකු කාර්යභාරයක් තියෙනවා මොකද්ද ඒ කාර්යභාරය තමයි ප්‍රධාන දේ මොකද ඒ කාර්යභාරය තමයි මේ අන්තවාදයේ පරද්දන්න ඕන. මේ අන්තවාදයේ තියෙන්නේ කොහෙද? මේ ඉස්ලාම් ආගමික අන්තවාදයේ තියෙන්නේ ඉස්ලාම් සමාජය ඇතුලේ, මුස්ලිම් සමාජය ඇතුලේ. දැන් අපි දන්නවා අපේ සමහර හිතවත්තු තාමත් කැමති නැහැ අපි කියනකොට මේක ඉස්ලාම් අන්තවාදී කියනකොට කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඉස්ලාම් දහම එකක් නැහැ කියලා. ඒක වෙන්න පුළුවන්. අපිට තේරෙනවා. හැබැයි ඉස්ලාම් දහම එකක් නැතුණාට මේ අන්තවාදීන් පාවිච්චි කරන්නේ මොකද්ද? උපුටන්නේ මොකද්ද? ඉස්ලාම් දහම උපුටා ගන්නවා. කුරාණය උපුටා ගන්නවා. නිසා මේක ඉස්ලාම දහම මත පදනම් වෙච්ච සාමාන්‍ය දහමෙන් යට ගිහපු අන්තවාදයක් මේ තියෙන උමතු අන්තවාදයක්. ඒ උමතු අන්තවාදයේ හැදෙන්නේ මුස්ලිම් සමාජය ඇතුලේ. නිසා ඒක පරාජයපත් කිරීම වැඩිම වගකීම තියෙන කාටද? මුස්ලිම් සමාජයට. අපි ගත්තොත් බෞද්ධාරි සිංහලාරි අන්තවාදයක් තියෙනවා නම් ඒක පරද්දන්න පුළුවන් වැඩිපුරම කාටද? සිංහල බෞද්ධයට. ඒ වගේ තමයි ඉස්ලාම් අන්තවාදයේ ඔය උමුතු අන්තවාදයේ අන්තවාදයේ තියෙනවා නම් ඒක පරද්දීමේ වඩා වගකීම තියෙන්නේ මුස්ලිම් ජනතාවට. අපි හිතන මුස්ලිම් ජනතාවගේ නායකයෝ කියා ගන්න අය ඇත්ත නායකයෝ නම් ඒ අය අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ ආගමික නායකයන් හැමදෙනාම මේ අන්තවාදී කණ්ඩායම පරද්දලා මේ අන්තවාදී මතවාදී පරද්දන්න. දැන් මේ කණ්ඩායම පරද්දලා දැන් තියෙන්නේ. දැන් පොලිසියෙන් දාලා දැන් ඔක්කොම ටික අරගෙන මේක ඉවරයි. හැබැයි මේ පිරිස පෙරද්දුවට මතවාදයේ තිබ්බොත් එහෙම ඒ මතවාදයට අලුත් අය එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මතවාදයේ පරද්දන්න ඕන. මේක වැරදි කියලා ඒ සමාජයෙන් අයින් කර දාන්න ඕන. ඒක අයින් කරද්දී අපි ජාතික සමගිය හදා ගන්න ඕන. ඉතින් ජාතික සමගිය හදනකොට මොකද වෙන්නේ? අපි හැමෝම ජාතික සමගියදී අපි හැමෝටම තියෙන මොකද්ද? කිසියම් කැපකිරීමක් කරන්න වෙයි. අපි හැමෝටම සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම බෞද්ධ ක්‍රිස්තියානි හින්දු කතෝලික අපි හැමෝටම කිසියම් කැපකිරීමක් කරන්න තු සමගිය හදන්න බෑ. අපි පිළිගන්නවා අපි එකිනෙකාට වෙනස් සංස්කෘතියන් තියෙනකට අපි ගරු කරන්න ඕන. සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස්. ඒ අයිතිය තියෙනකට ගරු කරන්න ඕන. සිංහල කතෝලික සංස්කෘතියක් තියෙන එක වෙනස්. ඒකට අපි ගරු කරන්න ඕන. හින්දු සංස්කෘතියක් තියෙනවා අපිට ඒක වෙනස්. ඒකට අපි ගරු කරන්න ඕන. මුස්ලිම් ජනතාවගේ සංස්කෘතියක් තියෙනවා. ඒක වෙනස්. ඒකට අපි ගරු කරන්න. හැබැයි ඒ සංස්කෘතියින්ට අපි ගරු කරන්න ඕන. ඒ වෙනස්කම් පිළිගන්න ඕන. අපිට කාටවත් කියන්න බෑ බල කරන්න බෑ. අපි ඔක්කොම අයින් කර දාලා එක විදිහට ඉමු කියලා කියන්න අයිතියක් නෑ අපිට. මිනිස්සුන්ගේ වෙනස්කම් තියෙන්න ඕන. ඒවා ලස්සන රටකට. දැන් උත්සව ගොඩක් තියෙන එක ලස්සන නැද්ද? හොඳයි. උත්සව ගොඩක් තියෙනවා ලස්සනයි. මේ වෙනස්කම් හොඳයි අපිට. හැබැයි ඒ වෙනස්කම් අස්සේ අපේ සමාජ සංස්කෘතික ලක්ෂණයන් ජනතාව එකතු කරනවා වෙනුවට ජනතාව වෙන්වීම දිශාවට නම් හැදෙන්නේ ඒ පිළිබඳව හිතන්න ඕන. විශේෂයෙන්ම අපි කියන්නේ මුස්ලිම් ජනතාව මේ ගැන හිතන්න ඕනකම තියෙනවා. ලංකාවට අරාබි සංස්කෘතිය ඇවිල්ලා අරාබි සංස්කෘතිය විසින් මෙතෙක් කාල තිස්සේ ලංකාවේ මුස්ලිම් ජනයා සහ සිංහල ජනයා එකට ජීවත් වෙච්ච ඒ තිබිච්ච කිට්ටුකමට බාධා හදනවා නම් ඒ පිළිබඳව දෙපාරක් හිතා බලන එක මුස්ලිම් ජනතාවේ වගකීමක්. ඇඳුමෙන් පවා අපිව දුරස් කරනවා නම් ඉතින් අපි හිතනවා ඒ දුරස් වෙන ටික අයින් කරගන්න එක නරකක් නෑ කියලා. අපට අයිතියක් නෑ තමයි කෙනෙකුට විධාන කරන්න නියෝග දෙන්න ඔබ මේ අඳුම අඳින්න එපා මේක අඳින්න කියලා. එම අයිතියක් නෑ. ඒක ඇත්ත. මානවිකම් පැත්තෙන් ගත්තොත් ඕන කෙනෙකුට තියෙනවා අයිතියක් Taman කැමති අඳුමක් අඳින්න. හැබැයි එහෙම ඇඳට සමාජීය වශයෙන් ගත්තොත් වාක්‍යයක් අපිට මොකද්ද? ඒ අඳින ඇඳුම සමාජය අපි කාටවත් සමාජයේ සමගින දිශාවට සමාජයේ පොදු සංස්කෘතියේ පැත්තට නැඹුරු වෙච්ච එකක් බවටපත් වෙන්න ඕනකම තියෙනවා. සමාජයෙන් එකිනෙක ඈත් කරන ඇඳුමක් තියෙනවා නම් ඈත් කරන සිරිත් තියෙනවා නම්
ඈත් කරන නීති තියෙනවා නම් ඒවා වෙනස් කරන්න කාලය ඇවිත් තියෙනවා. දැන් අපිට විවාහ නීතිය ගැටලුවක් තියෙනවා අපි කවුරුත් දන්නවා. විවාහ නීති ගැටලුවක් තියෙනවා. අපි හිතනවා විවාහ නීතිය කාටවත් ගැලපෙන පොදු නීතියක් බවට පත් වෙන්න ඕන කියලා. ගෑනු ළමෙක් කසාද බඳින අවුරුදු 18 නම් 16 නම් මොකක් හරි නීතියක් තියෙනවා නම් ඒ කාටවත් ඒක අදාළ වෙන්න ඕන. නැතු එක කණ්ඩායමකට විතරක් අවුරුදු 11 12 බඳින්න පුළුවන් කියලා තිබ්බොත් එහෙම ඒක අපි හිතන්නේ සාධාරණ නැහැ කියලා. ඒ නිසා ඒ පිළිබඳ ප්‍රශ්නේදී අපි හිතනවා මුස්ලිම් සමාජයේ අපේ සහෝදරුන්ට විශාල කාර්යභාරයක් තියෙනවා. අපේ සමාජය තුළ මේ ජාතික සමගිය හදාගැනීමේ පැත්තට ඒ ගැන හිතලා කිසියම් වෙනස්කම් ටිකක් කරගන්න අපි හිතන ඔවුන් පියවර ගත යුතුයි කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම අනිත් ජන කොටස් වලට අයිතියක් තියෙනවා. ඔවුන්ට ඒ සඳහා වෙච්ච උදව්ව ලබා දීලා ඔවුන් සහෝදරත්වයෙන් පිළිඅරන් මිත්‍රත්වයෙන් පිළි අරගෙන අපි ඔක්කොම වෙනස්කම් තිබ්බට එකම ජන කොටසක් කියන මනෝභාවය ඉඳලා වැඩ කිරීමේ වගකීමත් අපි හැමෝටම තියෙනවා. ඒ නිසා අපි හිතන දේ තමයි මේකදී මේ සිද්ධිය නිර්දය අවබෝධ කරගන්න ඕන. අපි ඊටාම අසීරු මොහොතේ පවා ජාතිවාදයට රැවෙන්න ඕන. මේ වෙලාවේ ජනප්‍රිය දේශපාලනයක් තියෙන එක ඇත්ත. අපි කියන ජනප්‍රිය මතේ පිටිපස්සේ යන්න එපා. ජනප්‍රිය මතේ මොකද මේ වෙලාවේ? ජනප්‍රිය මතේ තමයි වෙලාවේ මුස්ලිම් විරෝධී සිංහල ජාතිවාදී. ඒක හරි ජනප්‍රියයි. හරිම ෂෝක්. හැබැයි ඒක නිවැරදි නෑ. ඒක වැරදි. ওই ජනප්‍රිය පාර ගියොත් අපිට ආයි මොකද මුණ ගැහෙන්නේ? මගදී ආයි බෝම්බ මුණ ගැහෙනවා. මගදී ආයි මරගෙන මරන කට්ටිය මුණ ගැහෙනවා. මගදී ආයි පිපිරීම් මුණ ගැහෙනවා. මගදී ආයි ගැටුම් මුණ ගැහෙනවා. සෝ ඒ පාර යන්න දෙන්න එපා. යන්නත් එපා යන්න දෙන්නත් එපා. අපි අමාරුවෙන් උනත් යන්න ඕන පාර මොකද්ද? ජාතික සමගියේ පාර යමු. ඒ පාරේ අපිට මගදී බෝම්බ හම්බෙන්නේ නැහැ. ඒ පාරේ මගදී අපිට මරාගෙන මරන මිනිස්සු මුණ ගැහෙන්නේ නැහැ. ඒ පාරේ මගදී අපිට අන්තවාදයන් මුණ ගැහෙන්නේ නැහැ. නිසා අසීරුකම් මැද්දේ වුණත් අපි ජාතික සමගියේ පැත්තේ ඒ මාවතේ ගමන් කරන්න අපි සමත් වෙන්න ඕන. ඒ මාවතේ සමාජයේ ගෙන යාම සඳහා අපිට වාකීමත් වෙන මම දිහත් වෙන්න ඕන. වමේ ව්‍යාපාරයක් කියන්නේ Taman නිවැරදිව තෝරගෙන නිකන් එන ව්‍යාපාරයක් නෙවෙයි, ජනතාවට මඟ පෙන්වන ව්‍යාපාරයක්. වම ජනතාවට මඟ පෙන්වන්න ඕන මේ වෙලාවේ. අමාරුවෙන් හරි. මොකද ජාතික සමගිය හදන්න පුළුවන් මේ රටේ වෙන කාටවත් නෙවෙයි, වමේ ව්‍යාපාරයකට වමේ දැක්මකට පමණයි කියන එක ධනපති පන්ති ඔප්පු කරලා ඉවරයි. වම නැතුව ජාතික සමගිය හදන්න බෑ. ධනවාදේ හදන්නේ අසමගිය හදලා ඒක තුල බලය ගන්න. නිසා සමගිය ඕනේ අපිට, පන්තිය සමගිය ඕනේ අපිට. නිසා අපි අසීරුකම් මැද්දේ, අමාරුකම් මැද්දේ වුණත් කිසිම ජාතිවාදයකට, කිසිම අන්තවාදයකට යට වෙන්නේ නැතුව ජාතික සමගිය වෙනුවෙන්, ජනතාව අතර සහෝදරත්වයේ වෙනුවෙන්, ජනතාව සාමූහිකත්වය වෙනුවෙන් කටයුතු කළ යුතු තියෙනවා. ඒ නිසා මොන හේතුවක් නිසාවත් වෙන කාටවත් හිංසාවෙන් දෙන්න එපා. අපි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ අපේ සහෝදරුන්ගෙන් කිසිම හේතුවක් නිසා සාමාන්‍ය කිසි කෙනෙකුට හිංසාවක් වෙන්න දෙන්න එපා. ඒක වළක්වන්න. ගමේදී වැරද්දක් නොකරපු කෙනෙකුට හිංසාවක් වෙනවා නම් ඒක වළක්වන එක අපේ වගකීමක්. වැඩපොළේදී කිසිම වැරද්දක් නොකරපු කෙනෙකුට අහිංසක කෙනෙකුට හිංසාවක් වෙනවා නම් ඒක වළක්වන එක අපේ වගකීමක්. පාසලේදී දරුවෙකුට හිංසාවක් වෙනවා නම් දරුවෙකුට සම්බන්ධ නැහැ. ඒක වළක්වන එක අපේ වගකීමක්. ඒ නිසා මේ හිංසාකාරීත්වය වළක්වලා ඒක වළක්වන්න ධෛර්යයෙන් ඉඳලා ඒ මොහොතේ කවුරු ප්‍රතික්ෂේප කළත් ධෛර්යයෙන් ඉඳලා වළක්වන්න අනාගතේ අනිවාර්යයෙන්ම අපි හරි කියලා ඉතිහාසය ඔප්පු කරනවා. ඒ නිසා අපි හරි දැනෙමු, ඉඳලා මේකට මැදිහත් වෙමු. ජනප්‍රිය මතවාද පස්සේ යන එක වළක්වමු. අපි වමේ ලෙස හරි ස්ථාවර ගෙමු. ජාතිවාදේ පරද්දන්න වැඩ කළ යුතු තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මහජන ආරක්ෂාව තහවුරු කරනවත් අපි වැඩ කරන්න ඕනකම තියෙනවා. මොකද මහජන ආරක්ෂාව කියන එක නිකන් අර මං කියන්නේ ජාතික ආරක්ෂාවනේ මහජන ආරක්ෂාව කියන එක පොලිසිය හමුදාවට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මහජන ආරක්ෂාව එක පැත්තෙන් ඇත්තටම තහවුරු වෙන්නේ ජාතික සමගිය තුල. ඒක තමයි අංක 1ම. ඒ අතරම ගත්තම දැන් මේ ප්‍රශ්නේ තියෙන නිසා අපි කාටවත් වගකීමක් තියෙනවා අවදියෙන් ඉන්න. අපි යවට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. අපි අවදියෙන් ඉන්න ඕන. ඒ අවදියෙන් ඉන්න ඕනේ මොකද්ද? අවදියෙන් ඉන්නකම තියෙන්නේ ආගමික අන්තවාදීන් විසින් බෝම්බ පුරාදී කෙනෙක් පිටත අවදියෙන් ඉන්නවා වගේම ඒක පාවිච්චි කරලා අන්තවාදීන් විසින් ජාතිවාදී ගැටුමක් ප්‍රහාරයක් ආරම්භයදී කියලා අවදියෙන් ඉන්නත් ඕනකම තියෙනවා. ඒ දෙකම පරද්දන්න. අපි දන්නවා මේ සිද්ධියෙන් පස්සේ මේ ගමුවේම සිද්ධියක් වෙන්න ගියා. මේ ගමුවේ පුද්ගලික ගැටුමක් කාලයක් තිස්සේ තිබිච්ච කතෝලික පියනම කියන විදිහට අපේ කවුද කාදිනතුමා කියන විදිහට පුද්ගලික ගැටුමක් කාලයක් තිබිච්ච ඒ ගැටුම තියෙන පවුල් දෙකක් අතර වාහනයක හැපිලා කවුරු හරි කෙනෙක් නිසා ඒක පදනම් කරන වාහන කීපයක් පෙරලලා බයිසිකලයක් ගෙන තියලා ලොකු ගැටුමක් හැදෙන්න ගියා. නමුත් ඒගොල්ලෝ මැදිහත් නිසා කාදිනතුමා මැදිහත් නිසා ඒක සමනය කරගන්න පුළුවන්කම තිබ්බා. ඒ නිසා මේ වෙලාවේ සමාජ රත් වෙලා තියෙන්නේ. ඒක නේ පුපුරන්න කිට්ටු බෝම්බයක් වගේ සේවා නූලට ගිනි තියන්න විතරයි තියෙන්නේ.
තිබ්බ පුපුරන. ඒ නිසා අපිට වාක්‍යයක් තියෙනවා ඔන්න කවුරු හරි ගිනි තියන හදනවා නම් ගිනි තියන එක වළක්වන්න. මොකද ගැටුමක් හදාගන්න එක හරිම ලේසි. ඔය ඕන කෙනෙකුට පොඩි ජොලියකුත් ඇති එහෙම හදාගන්න එක. හැබැයි හැදුනට පස්සේ ඒක ප්‍රතිඵලට මුහුණ දෙන එක ඉතාමත් අමාරු සමාජයක් හැටියට. අපි අවුරුදු 30ක යුද්ධකින් බැටකාපු ජනතාව පටන් ගත්තේ මොකෙන්ද? 83 කළු ජූලිය තමයි යුද්ධය සාධාරණ කරේ. අමතක කරන්න එපා. කළු ජූලියේ කාලේ දෙමළ කඩ ගිනි තියපු අයට පොඩි ආදල් එකක් තියෙන්න ඇති. අපි දුන්න වැඩේ කියලා. හැබැයි ඒකට ඊට પરම්පරා කීපයකට පස්සේ પરම්පරාවකට පස්සේ දසදහස් ගණන් ජනතාව වන්දි ගෙවුවා ඒකට. සමහරට අර වැඩේ කරපු කට්ටිය වන්දි ගෙව්වේ නැහැ. ඊට පස්සේ પરම්පරාව වන්දි ගෙවුවා. අපේ පරපුරේ කට්ටිය වන්දි ගෙවුවා, දරුවෝ වන්දි ගෙවුවා. ඒ නිසා ජාතිවාදී අවුස්සන ලේසි වුණාට ඒක ප්‍රතිඵලට මුහුණ දෙන්න ලේසි නැහැ. මේ ඉතිහාසයේ අත්දැකීම් තියෙන රටක් හැටියට අපි ඒ නිසා තමයි අපි නැවත නැවත කියන්නේ මොකද්ද? ජාතිවාදයට නම් මොන පැත්තෙන් ආවත් ඉඩ දෙන්න එපා. ඔබේ හදවතේ ඉඩ දෙන්න එපා ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම ජාතිවාදේ පරද්දන්න කොතනද? ඉස්සෙල්ලාම ජාතිවාදේ තමන්ගේ හදවතේ පරද්ද ගන්නකො. එතන පරද්ද ගන්න. එතන පොඩ්ඩක් කරලා තිබ්බොත් අනිත් අය පරද්දන්න බෑ. ඇයි ඒ? ලෙනින් අපිට වෙලාව කිව්වා. ලෙනින් සහෝදර වෙලාවක අපිට කිව්ව මෙන්න මෙහෙම. වෙනෙන්නන්ට සහාය වීමට අවශ්‍ය නම් ඔබ පළමුව ඔබ නොවැනී සිටිය යුතුයි. ලෙනින් අපට කිව්වා වෙනෙන්නන්ට සහාය වීමට අවශ්‍ය නම් පළමුව ඔබ නොවැනී සිටිය යුතුයි. අනිත් අය වෙනන එක වළක්වන්න හදනවා නම් අපි මොකද වෙන්න ඕන කම තියෙන්නේ? ඉස්සෙල්ලා අපි වෙනෙන්නේ නැතුව ඉන්න ඕන. දැන් අපි සමාජයේ ජාතිවාදය පරද්දන්න මේ යන්නේ ඉස්සෙල්ලා මොකද වෙන්න ඕන කම තියෙන්නේ? අපේ හදවතේ චුට්ටක් හරි දෙනවා එක පරද්දලා ඉන්න ඕන. ඒක චුට්ටක්වත් හැම වෙලේ කරන්න බෑ. නිසා අපේ හිතේ ඇතුලේ ජාතිවාදය පරද්දලා අපි හරියටම දෙපා තියලා ජාතික සමගිය තුල වමේ ස්ථාවර දෙපා තියලා අපි සමාජික සංවාදේ පටන් ගමු. අපි දෙන පුළුවන් කියලා මේක. කරන්න පුළුවන් ස්ථිර වුණා. ඒ සංවාදේ පටන් ගමු. හයියට ශක්තියට බය නැතුව නිර්භීත. මොකද අපි ඉන්නේ ඇත්ත පැත්තේ, සාධාරණයේ පැත්තේ, යුක්තිය පැත්තේ. ඒ නිසා අපි හිතන අපිට දිනන්න පුළුවන් කියලා. නිසා සමාජය තුලින් ජාතිවාදය තුරන් කිරීමේ සටන කරමු. මොකද ජාතිවාදය තුරන් කරනවා කියලා කියන්නේ හතුරන්ට තිබිච්ච ලොකු අවියක් අපි අහිමි කරනවා. අපේ හතුරෝ ධනපති පන්ති හැමදාම බලය ගන්න මොකෙන්ද? ජාතිවාදය කියන කොන්දේසි තමයි ඒගොල්ලෝ පාවිච්චි කරගන්නේ. ඒක අහිමි කරොත් ඒගොල්ලෝ පරාදයි. අපි දිනුම් ඒගොල්ලෝ පරාදයි. නිසා තමයි ජාතිවාදේ පරද්දන අපි කවුරුත් මැදිහත් වෙනු නිසා අපි ජාතිවාදේ පරද්දන මැදිහත් වෙමු. මට නැවතත් ඉල්ලීමක් කරනවා අපි මුස්ලිම් සහෝදරුන්ගෙන් ඔබේ සමාජ ප්‍රජාව තුළ නිර්මාණය වෙමින් යන මේ අන්තවාදී මතවාදේ පරද්දන් දායක වෙන්න. ඔබේ සමාජය තුළ නිර්මාණය වෙන පොදු ජනතාවගෙන් ඈත් වීමේ දිශාවට නිර්මාණලා තියෙන සමහර සංස්කෘතික අංග වෙනස් කර ගැනීමට මැදිහත් වෙන්න. ඒකෙන් කිසි හානියක් වෙන්නේ නැහැ. ඔබේ ජනතාවගේ ගෞරවත්වයක් තියාගෙන ඒ සංස්කෘතික අනන්තතාවයන් තියාගෙන හැබැයි කිසියම් විදිහක අපි කාටවත් ගැළපෙන තැනකට අපි කාටවත් ඉන්න සිද්ධ වෙලා තියෙන නිසා ඒ වෙනස්කම් කරගමු. ඇඳුමේදී දැන් ওই සම්පූර්ණ මූණ වැහෙන ඇඳුම් සම්බන්ධ ගැටුම් මොකද වෙලා තියෙනවා. අපි හිතන මේ පිළිබඳ දෙපාරක් හිතන එක හොඳයි කියලා. මොකටද අපේ රට එහෙම එකක්? මොකටද මිනිස්සු ඈත් වෙන්නේ? ඒ නිසා එවැනි දේවල් පිළිබඳ කල්පනා කරලා ඒවත් වෙනස් කරගැනීමෙන් අපි කවුරුත් එකතු වෙලා සමගින් දිශාවට කටයුතු කරොත් අපට මේකෙදි මේ தත්ත්වය පරද්දන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අවසාන වශයෙන් ගත්තොත් සහෝදරනි කෙටි කාලන අපිට ওই ටික තියෙන ඊට පස්සේ දීර්ඝ කාලන අපිට තව වැඩක් තියෙනවා. මොකද්ද? ඒ තමයි මේ ඔක්කොම ගත්තා මේ බෝම්බ පිපුරුණා මේ ඔක්කොම සිද්ධ ගත්තම තව සතියක් දෙකක් යනකොට මේක අලුත් එකක් පිපුරුවේ නැත්තම් මේක මෙතන ඉවර වෙනවා. අපි ප්‍රාර්ථනා කරමු නොවේවා කියලා. ඊට පස්සේ ආයෙ අපිට ප්‍රාර්ථනා ප්‍රශ්න කියනවා මොකද්ද? ආර්ථික අර්බුදය අපිට එනවා. දැන් ආර්ථිකය වැටලා තියෙන්නේ. සංචාර ව්‍යාපාරයක් නැහැ. අපනයන ආනයන වැටලා තියෙන්නේ. නිසා ජීවත් වෙන්න බැරි අර්බුදයක් අපිට එනවා. අයිතින් දිනා ගන්න අපිට සිද්ධ වෙනවා. මේ පැත්තේ අනිත් පැත්තෙන් අනුතුරක් වෙනවා. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කොල්ල කෑමේ අනුතුරක් මේ පැත්තෙන් එනවා. නිසා අපිට නැවත පැරණි දේශපාලන පැරණි නෙවෙයි අපි පහුගිය කාලේ පටන් ගත්ත දේශපාලන ගමන අවසන් කිරීමේ අවස්ථාව නිර්මාණලා තියෙනවා. මේ වෙලාව අපි හිතන දේ තමයි මොකද්ද? දිගු කාලන ගත්තොත් එහෙම අපේ සමාජය තුළ දේශපාලනය කිරීමේ වැඩිම අවස්ථාව තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වමේ ප්‍රගතිශීලී ව්‍යාපාරයකට. අපේ රටේ ධනවාදය ඔප්පු කරමින් ඉන්නවා. ධනවාදයට අපේ රටේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑ කියලා. ආර්ථික අර්බුද විසඳන්න බෑ. යහපත් සමාජයක් හදන්න බෑ. ජාතික සමගිය හදන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න බෑ. සමාජ සාධාරණත්වයට ඉටු කරන්න පුළුවන් කමක් නැහැ. අඩුම ගානේ ජාතික ආරක්ෂාව දෙන්න බෑ. සේනාධිනායකයන් තිබ්බට ඒගොල්ලන්ට. ඒක දෙන්නත් බෑ. පැහැදිලි. ඒ නිසා අපේ සමාජයක් ලෙස සුරක්ෂිත කරන්න ඕන කරන රට රකින්න රට හදන ඒ මාවත් දෙකම එකතු කරන්න පුළුවන් කම තියෙන කාටද අලුත් දේශපාලන ව්‍යාපාරකයකට ඕන. ආර්ථිකෙත් හදලා ප්‍රජාතන්ත්‍රවාදෙත් තහවුරු කරලා සමාජ සාධාරණත්වයත් හදලා
ජාතික සමගියත් හදලා මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාවත් ලබා දී හැකි ජනතාවාදී පාලනයක් සඳහා අපි දැන් ගමන පෙළ ගස්සන්න ඕන. පහුගිය කාලේ අපි වෙනින් වැඩ කරමින් හිටියා. ඒක ප්‍රතිඵල අපි සතුව තියෙනවා. ප්‍රතිපත්ති හදලා තියෙනවා. අපි ඒවා තවත් අලුත් කරගෙන බලවේග එකතු කරා අපි. ඒ බලවේග අතර විද්වතුන් ඉන්නවා, වෘත්තීය වේදින් ඉන්නවා, වමේ දේශපාලන සංවිධානය ඉන්නවා, ප්‍රගතිශීලී දේශපාලන සංවිධානය ඉන්නවා, ප්‍රගතිශීලී කණ්ඩායම් ඉන්නවා, සිවිල් සමාජ කණ්ඩායම් ඉන්නවා. මේ සිල් දෙනා එක රාශි කරන අපි ඊටමත් එක්මනින් නුදුරු අනාගතයේදී රට රකින්න, රට හදන දෙකම එකට කරන්න පුළුවන් ප්‍රතිපත්ති සහිත මහජන ව්‍යාපාරයක් ජනතා මධ්‍යස්ථානක් ජනතා බලවේගයක් නිර්මාණය කළ යුතු තියෙනවා. ධනවාදයේ පරාජයට පත් කරලා සමාජවාදී ප්‍රතිපත්ති මත අලුත් සමාජයක් හැදීමෙන් තොරව අපි ඉස්සරහා මේ තියෙන කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ. කිසි ප්‍රශ්න උත්තර නැහැ. ජාතික ආරක්ෂාවට උත්තරත් නැහැ. මහජන ආරක්ෂාවට උත්තරයක් ඇත්තෙත් නැහැ. ආර්ථික අර්බුද උත්තරයක් ඇත්තෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ මානවිකම් ඒවට උත්තරයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා ඒ සියල්ල දැන් වමට පැවරිච්ච කාර්යභාරයක් තියෙන්නේ. ඒ සියල්ල ධනපති පන්තිර ධනපති ක්‍රමයට බෑ කියලා ඔප්පු කරලා තියෙන්නේ. ඒ නිසා අපි සහෝදරු කවුරුත් ධෛර්යයෙන් ආත්ම විශ්වාස සහිතව ආත්ම ශක්තිය සහිතව අමාරු මොහොතකදී වුණත් අපි අලුත් සමාජයක් වෙන සටන් කරන්න ඕනකම තියෙනවා. මේ අමාරු මොහොත දිගට තියෙන්නේ මේ කලබැගෙන දිගට තියෙන්නේ මේ ජාතිවාදී ඇවිලිච්ච මොහොත දිගට තියෙන්නේ මේක ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. වෙනස් කරන්න ඕනකම වෙනස් කරලා අපි ඇත්ත දේශපාලන රට ගේන්න ඕන. ඇත්ත තර්කණේ රට ගේන්න ඕන ගෑනලා අපි කවුරුත් එකතු වෙලා සමාජයේ ඉස්සරහ ලොකු සංවාදයක් හදලා ලොකු කතාබහක් හදලා එසඳ එකතු කළාගේ බලවේග සියල්ල එක රාශි කරගනිමින් මේ වෙලාවේ කෙටි කාලනව ජාතිවාදයේ පරද්දන ජාතික සමගිය හදන රටේ ආරක්ෂාව පිළිබඳ විමසිල්ලෙන් ඉන්න අවධියක අවබෝධයක අපි ඉන්න අතරම දිව කාලේනව සමාජ වෙනස් කිරීම සඳහා වෙච්ච නව සමාජයක් නිර්මාණය කිරීම සඳහා වෙච්ච ජනතා ව්‍යාපාර ගොඩනැගීමට අපි කවුරුත් මැදිහත් වෙන්න ඕන නිසා අන්‍ය සඳහා කවුරුත් මැදිහත් වෙමු. කෙටි කාලේනව මේ සිද්ධිය හරියටම තේරුම් අරගෙන වැරදි මත පැත්තක දාලා අපේ රටේ ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව හැදීමේ පැත්තෙන් විතරයි රට අනාගතයක් තියෙන නිසා ඒක තහවුරු කරගන්න රටේ මහජන ආරක්ෂාව තහවුරු කරන්න ජාතික සමගිය තහවුරු කරන්න මිනිසුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කිරීම සඳහා අපිට පෙරවිච්ච කාර්යභාරයක් තියෙනවා. අන්නේ කාර්යභාරය ඉටු කරන්න අපේ පක්ෂ සහෝදර හැමදාම එකා වගේ පෙළ ගැහෙන කෙනෙක් ඉල්ලීම කරමින් ඒ සඳහා හැමෝටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරන හැමෝටම ස්තුතියි. ජය වේවා.